ටික ඇහුණානේ. එහෙමයි ස්වාමීන් ඒකේ පාලි එක ඇහුණාද? පාලි එක කියනවා ඇහුණාද නැද්ද? ડોક્ટર යසස්වි. නෑ ස්වාමීන් වහන්සේ පාලි ටික ඇහුන්නේ. ඔන්න මම ඒක කියන්න එහෙනම්. හරි. ඕකේ. යතා කතම් පනාහං බන්තේ සමනස්ස ගෝතමස්ස ඒවම් මහිද්దికස්ස ඒවම් මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමි ති ඒහිතං රාජකුමාර යේන සමනෝ ගෝතමෝ උපසංකමිත්වා සමනං ගෝතමං ඒවං වදේහි භාසෙය්‍යනුකෝ බන්තේ තථාගතෝ තං වාචං යාසා වාචා පරේසං අප්පියා අමනාපාති සචේතේ සමනෝ ගෝතමෝ ඒවම් පුට්ටෝ ඒවම් ව්‍යාකරෝති භාසෙය්‍ය රාජකුමාර තථාගතෝ තං වාචං යාසා වාචං පරේසං අප්පියා අමනාපාති තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි අත කිංචරහිතේ බන්තේ පුතුජ්ජනේ නානාකරණං පුතුජ්ජනෝපි හි තං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාති සචේ පනතේ සමනෝ ගෝතමෝ ඒවම් පුට්ටෝ ඒවම් ව්‍යාකරෝති න රාජකුමාර තථාගතෝ තං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාති තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි අත කිංචරහි තේ බන්තේ දේවදත්තෝ ව්‍යාකතෝ අපායිකෝ දේවදත්තෝ නෙරයිකෝ දේවදත්තෝ කප්පට්ටෝ දේවදත්තෝ අතේකිච්චෝ දේවදත්තෝති තායච පනතේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනත්ත මනෝති ඉමං කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ උබතෝ කෝටිකම් පඤ්ඤං පුට්ටෝ සමනෝ නේව සක්කිති උග්ගිලිතුන් න සක්කිති ඔලිගිතුන් සෙය්‍යතාපි නාම පුරිසස්ස අයෝ සිංගාටකං කන්ටේ විලග්ගං සෝ නේව සක්කුන්නේය උග්ගිලිතුන් න සක්කුන්නේය ඔගිලිතුන් ඒව මේව කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ ඉමං උබතෝ කෝටිකම් පඤ්ඤං පුට්ටෝ සමානෝ නේව සක්කිති උග්ගිලිතුන් න සක්කිති ඔගිලින්තුන් තින්ති ඒවං බන්තේති කෝ අබයෝ රාජකුමාරෝ නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිසුත්වා උට්ටායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්කිනං කତ୍වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ජෛන මහාවිරතුමා නිගණ්ඨනාථ පුත්තුමා අබේ රාජකුමාරයාට කියනවා මේ බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න කියලා වාදාරෝපණය කරන්න කියලා. එහෙම කිව්වහම අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නමුත් කොහොමද ස්වාමීනි but how Lord will I refute the words Gautama the contemplative so mighty so powerful ස්වාමීනි මෙච්චර බලවත් මෙච්චර ශක්තිමත් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ සමග මම කොහොමද වාද කරන්න කියලා අබේ රාජකුමාරයා නිගණ්ඨනාථ පුත්තුමාගෙන් අහනවා. එමෙ ඇහුවාම නිගණ්ඨනාථ පුත්තුමා කියනවා come now prince go to Gautama contemplative and arrival මේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න යම් එක්තරා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තමයි කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න බුදුරජාණන් වහන්සේ අප්‍රිය වූ අමනාප වූ unendearing disagreeable to others අනික් අයට අප්‍රිය වූ අමනාප වූ වචන කතා කරනවාද කියලා අහන්න.
එතකොට මේ ජෛන මහරතුමා මේ කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන හැටි. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහන්න බුදුරජාණන් වහන්සේ අප්‍රිය වූ අමනාප වූ කතා වචන අනික් අයට කියනවද? එහෙම ඇහුවාම if Gautama contemplative thus asks answered. මෙහෙම ඇහුවාම ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ උත්තර දෙයි the Tathagata would say words that are unendearing and disagreeable to others. එතකොට මෙහෙම තථාගතයන් වහන්සේ කිව්වොත් දැන් මේ ඉදිරියේදී වෙන එකක් නේ කියන්නේ. තථාගතයන් වහන්සේ කිව්වොත් තථාගතයන් වහන්සේ අප්‍රිය වූ අමනාප වූ දේවල් කියනවා කියලා කිව්වොත් එතකොට ඔබ කියන්න ඕනේ then how is there any difference between you Lord and you and run of the mill people? එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේ ප්‍රතඥ මිනිස්සු අතර කිසි වෙනසක් නැහැනේ. තථාගතයන් වහන්සේත් අප්‍රිය අමනාප වචන කියනවා. සාමාන්‍ය පුහුදුන් මිනිස්සුත් මේ අප්‍රිය අමනාප වචන කියනවා. එතකොට එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ප්‍රතඥ අය අතර වෙනසක් නැහැනේ කියලා මේ ඔබට කියන්න පුළුවන්. But if Gautama the contemplative thus answers, the Tathagata would not say words that are unendearing and disagreeable to others. එතකොට යම් විදියකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් තථාගතයන් වහන්සේ අප්‍රිය වූ අමනාප වූ වචන කියන්නේ නැහැ කියලා යම් විදියකින් කිව්වොත් එහෙම එතකොට ඔබ කියන්නේ then how Lord did you said of Devadatta? එතකොට ඔබ කියන්නේ මේ දේවදත්ත හාමුදුරුවෝ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේවදත්ත මහා විනාශයක් කරගත්තේ දේවදත්ත අපායගාමී වුණා දේවදත්ත කල්ප ගණනාවක් අපායට යන්න වෙලා තියෙන්නේ දේවදත්තට මේ විමුක්තියක් සනසීමක් මිදීමක් දේවදත්තට නැහැ කියලා කිව්වහම දේවදත්ත බොහොම කරදරයට පීඩාවට වෙහෙසට පත් වෙනවා ඔබේ වචනේ නිසා. එතකොට මේ විදිහට මේ දෙපැත්ත කැපෙන එහෙම නැත්නම් මේක තියෙන්නේ මේ උබතෝ කෝටික ප්‍රශ්න. ගෝතමෝ සමනෝ ගෝතමෝ උබතෝ කෝටිකම් පඤ්ඤම් පුට්ටෝ සමානෝ. ඒ කියන්නේ කොයි පැත්තෙන් කිව්වත් විසඳන්න බැරි දෙපැත්තෙම හිර වෙන වචන වලට කියනවා උබතෝ කෝටික කියලා. ඩිලෙමා කියලා කියන්නේ දෙපැත්තෙම මේ අපිට විසඳුමක් හොයාගන්න බැරි වෙන ඒවට කියනවා උබතෝ කෝටික කියලා. එතකොට මේ උබතෝ කෝටික මේ ප්‍රශ්නයක් නෙමේ අහන්න කිව්වේ. එතකොට කොයි විදියට උත්තර දුන්නත් බුදුරජාණන් වහන්සේ හිර වෙනවා. මේක එහෙම කියනවා කියලා කිව්වොත් එහෙමනම් තථාගතයන් වහන්සේ සාමාන්‍ය ප්‍රතඥ මිනිස්සු අතර වෙනසක් නැහැ කියලා ඔබට කියන්න පුළුවන්. කියනවා කියලා කිව්වොත් එහෙම එතකොට ඔබට පුළුවන් එහෙම කියන්නේ කොහොමද දේවදත්ත හාමුදුරුවෝ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේවදත්ත අපායගාමී වුණා කියන එක වෙනවා කියන එක ප්‍රකාශ කරලානේ තියෙන්නේ. ඒක දේවදත්ත හාමුදුරන්ට අමිහිරි වෙහෙස කර දේවදත්ත කුපිත වෙන ආකාරයේ ප්‍රකාශයක් ඒක කියලා තියෙන්නේ කොහොමද කියලා මේ විදිහට මේ දෙපැත්තෙන්ම හිර වෙන ආකාරයේ ප්‍රශ්නයක් අහන්න කියලා තමයි මේ නිගණ්ඨනාථ පුත්තුතුමා මොකද දැන් මේ සූත්‍රවල හා නොයෙක් ඒවායේ නිගණ්ඨනාථ පුත්තෝ කියලා තියෙනවා. මොකද මට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. මොකද එතුමා එක්තරා විදිහක මේ ශාස්ත්‍රවරයෙක් කියලා කියන්නේ ඉන්දියාවේ හිටපු ඉතාමත්ම කීර්තිමත් මේ ශාස්ත්‍රූ කෙනෙක් හැටියට හිටපු කෙනෙක්. ඒ නිසා මට එතුමා සම්බන්ධයෙන් කියනකොට මම තුමා කියන වචනේ භාවිතා කරන්නේ ශාස්ත්‍රවරයෙක් නිසා තියෙන ගරුත්වය නිසා. මොකද ජෛන දහම හා ජෛන මහතුමාගේ ඉගැන්වීම් පිළිබඳව මම හැදෑරීම් කරලා තියෙනවා.
ඒ නිසා අපිට හුඟක් යම් දැඩි කර්මවාදයක් දේශනා කළා තමයි. නමුත් දහමේ බොහෝ වටිනාකම් තියෙන දහමක් ජෛන මහරහතුමා දේශනා කළා. දැන් මෙතෙන්දී මේ දෙපාර්ශ්වයක තියෙන ගැටලුකාරී ස්වභාවය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන සූත්‍රයක් නිසා එතෙන්දී මේ නිගණ්ඨනාථ පුත්ත කියන වචනේ විතරක් භාවිතා වෙලා තියෙනවා. එතකොට මෙහෙම මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙපැත්තෙන්ම උත්තරයක් දෙන්න බැරි විදිහේ මේ ප්‍රශ්නයක් අහන්න කියලා අබේරාජ කුමාරයාට ඉගැන්නුවා. ඔබතෝ කෝටික ප්‍රශ්නයක්, 2-pronged question. එතකොට එහෙම තහම මේ ඒක හරියට උපමා කළා මේ හරියට මේ චෙස්නට් එකක් එහෙම නැත්නම් මේ දෙපැත්තෙම උල් වෙලා තියෙන ධාන්‍ය ඇටයක් යම් කිසි කෙනෙක් ගිල්ලහම උගුරේ හිර වෙනවායි. උගුරේ හිර වුණාම ඒක ගිල ගන්නත් බෑ, එළියට දාන්නත් බෑ. එතකොට එහෙම ගිල ගන්නත් බැරි, එළියට දාන්නත් බැරි විදිහේ ප්‍රශ්නයක් තමයි මේ අහන්න කියලා උගන්වලා යවුවේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් අහන්න එහෙම ඇහුවාම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ඒක ගිල ගන්නත් බැරි, වමාරන්නත් බැරි හිර වෙන ප්‍රශ්නයක් විදිහට තමයි මේ ප්‍රශ්නේ උගන්වලා අබේරාජ කුමාරයාට කියා දීලා මේ ජෛන මේ බුදු පියාණන් වහන්සේ ළඟට යන්නේ කියලා උගන්වලා කියා දුන්නේ. සිද්ධිය පැහැදිලිනේ නේද? Responding as you say, Lord, to Niganthanatha Putta, Prince Abhay got up from his seat, bowed down to Niganthanatha Putta, circumambulated him, and then went to the Blessed One. On arrival, having bowed down to the Blessed One, he sat on one side. As he was sitting there, he glanced up at the sun and thought, today is not the time to refute the Blessed One's words. Tomorrow, in my own home, I will refute the Blessed One's words. So he said to the Blessed One, Lord, may the Blessed One, together with 3 others, acquiesce to my offer of tomorrow's meal. ඒකමන්තන් නිසින්නස්සකෝ අභයස්ස රාජකුමාරස්ස සුරියන් උල්ලෝකෙත්වා ඒතද හෝසි ඊට හයිතින කෝ අභයෝ රාජකුමාරෝ නිගණ්ඨස්ස නාථපුස්සස්ස පටිසුත්වා නිගණ්ඨායාසනා නිගණ්ඨන් නාථපුත්තන් අභිවාදෙත්වා පදක්කිනං කତ୍වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදී. ඒකමන්තන් නිසින්නස්සකෝ අභයස්ස රාජකුමාරස්ස සුරියන් උල්ලෝකෙත්වා ඒතද හෝසි. අකාලෝකෝ අජ්ජ භගවතෝ වාදං ආරෝපේතුම්. ස්වේ දානාහං සකේ නිවේශනේ භගවතෝ වාදං ආරෝපෙස්සාමීති. භගවන්තං ඒතද වෝච. අදිවාසේතු මේ බන්තේ භගවා ස්වාතනාය අත්ත චතුත්තෝ බන්තෙන්ති. අදිවාසේසි භගවා තුන්නී භාවේන අතකෝ අභය රාජකුමාරෝ භගවතු අදිවාසනං විදිත්වා උට්ටායසනා භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කତ୍වා පක්කාමි. දැන් අභය රාජකුමාරයා
ජෛන මහවිරුතුමාට නිගණ්ඨනාථපතිතුමාට හොඳයි ඔබතුමා වහන්සේ කියපු විදිහට මම කරන්නම් කියලා උත්තර දීලා ඉඳගෙන හිටපු ආසනයෙන් නැගිටලා නිගණ්ඨනාථපතිතුමාට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කළා පැදකුණු කරලා එතනින් ගියා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා නමස්කාර කරලා එකත් පසව ඉඳගත්තා. එහෙම ඉඳගෙන ඉර දෙහි බලලා අහස දෙහි බලලා කල්පනා කළා අද බුදුරජාණන් වහන්සේක වාදාරෝපණය කරන එක හොඳ නෑ. හෙට මගේ ගෙදරට ආරාධනා කරලා දානයට බුදුරජාණන් වහන්සේට වාදාරෝපණය කළොත් කරන එක තමයි හොඳ කියලා අබේ රාජකුමාරයා තීරණය කළා. එහෙම තීරණය කරලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා හෙට දවසේ තව 3 දෙනෙකුත් එක්ක මගේ නිවසට දානයට වඩින්නට කියලා. එතකොට දැන් මේ 3 දෙනෙක් එක්ක එන්න කිව්වේ මොකටද කියන එක එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් මේ වාදාරෝපණය කරලා බුදුරජාණන් වහන්සේ පෙරදුනහම ඒකට සාක්ෂි වශයෙන් තව කවුරු හරි එතන ඉඳීම ප්‍රයෝජනවත් වුණා කියන අර්ථයක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ යම් පිරිසකට දානේ දීමේ සඳහා මේ 4 නමක් වෙන්න ආරාධනා කළාද කියන එක ප්‍රශ්නයක්. ඒක මේ කපාට පැහැදිලි කරන්න අමාරුයි. කොයි විදිහින් හරි තව 3 දෙනෙක් එක්ක වඩින්න දානෙට හෙට දවසේ මගේ නිවසට කියලා ආරාධනා කළා. The blessed one acquiesced with silence. බුදුන් වහන්සේ ඒක ඉවසුවා. මේකට කියනවා මේ තූෂ්ණීම් භූතව ඉවසනවා කියලා. තූෂ්ණීම් භූතව කියන්නේ මේ නිහඬව පිළිගැනීමට කියනවා මේ තූෂ්ණීම් භූතව ඉන්නවා කියලා. ඒක එක්තරා විදිහක යම් ආරාධනාවක් කළාම පිළිගන්න ක්‍රමයක්. අදිවාසේතු මේ බන්තේ භගවා ස්වාතනාය අත්ත චතුත්තෝ බන්තෙන්ති අදිවාසේසි භගවා තුන්නී භාවයෙන්. එතකොට මේ භගවත් ගෞතමයන් වහන්සේ හෙට දවසේ මගේ නිවසට දානයට වඩින එක ඉවසාවදාරණ සේක්වා කියලා ආරාධනා කිරීමයි කළේ. එතකොට බුදුරජාණන් වහන්සේක ඉවසුවා. ඉවසුවා කියලා කියන්නේ බැරි නම් බෑ කියලා කියනවා. නැත්තම් නිහඬව හිටියා කියලා කියන්නේ පිළිගන්නවා කියන එක. දැන් ශාසනික සම්ප්‍රදායක් තමයි යම් ආරාධනාවක් කළාම නිශ්ශබ්දව හිටියොත් ඒක පිළිගත්තා කියලායි සැලකෙන්නේ. ඒ නිසා ඒ ශාසනික රටාව සම්ප්‍රදාය ඒක තූෂ්ණීම් භාවයෙන් පිළිගන්නවා කියන එකයි එතෙන්දි ප්‍රකාශ වෙන්නේ නිහඬව ඉඳීම. ඒතකොට යමක් ඇහුවාම නිහඬව හිටියොත් ඒක පිළිගත්තා කියන එකයි ඒකේ අදහස. ඒක අපහසු නම් බැරි බව ප්‍රකාශ කරනවා. මේ ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. The Prince Abhay, understanding the Blessed One acquiescence, got up from his seat, bowed down to the Blessed One, circumambulated him and left. Then, after the night had passed, the Blessed One, early in the morning, adjusted his lower robe and, taking his ball and outer robe, went to Prince Abhay's home. On arrival, he sat down on a seat made ready. Prince Abhay, with his own hand, served and satisfied the Blessed One with fine staple and non-staple foods. Then, when the Blessed One had eaten and had rinsed his bowl and hands, Prince Abhay
took a lower seat and sat to one side. As he was sitting there, he said to the Blessed One, Lord, would the Tathagata say words that are unendearing and disagreeable to others? එතකොට දැන් අතකෝ භගවා තස්සා රත්තියා අච්චයේන පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන අභ්‍යස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි අතකෝ අභයව රාජකුමාරෝ භගවන්තං පනීතේන කාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසි සම්පවාරේසි අතකෝ අභයව රාජකුමාරෝ භගවන්තං බුත්තාවින් ඕනිත පත්තපානින් අඤ්‍යතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. දැන් පහුවදා උදෑසන දැන් අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළාම උන්වහන්සේ නිහඬව ඒක පිළිගත්ත නිසා උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තා කියලා තේරුම් අරගෙන උන්වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා යන්න ගියා. ඊට පස්සේ පහුවදා එළි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ උදෑසනම තමන්ගේ පාත්‍රා සිවුරු අරගෙන අබේ රාජකුමාරයා ඉන්න නිවසට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේ වෙනුවෙන් පනවපු ආසනයේ ඉඳගත්තා. ඉඳගත්තාම අබේ රාජකුමාරයා තමන්ගේ අතින්ම දානය සකස් කරලා දානය වැළඳුවා. ප්‍රධාන ආහාර ඒ වගේම අතිරේක ආහාර මේ සියල්ලම with fine staple and non staple foods. ඒතකොට ප්‍රධාන ආහාරයයි ආහාරයට පෙර දෙන ඒවා ආහාරයෙන් පස්සේ දෙන ඒවා non staple කියලා හඳුන්වලා තියෙන්නේ. ඒතකොට කාද්‍ය බෝධ්‍ය කියලා මෙතන පාලියෙන් තියෙන්නේ වළඳන ඒවා හා පානය කරන ඒවා කියන අර්ථයෙන් පනීතේන කාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසි සම්පවාරේසි. එතකොට පරිවර්තනය කරලා තියෙන තානිස්සර හඳුරු fine staple and non staple foods. එතකොට ප්‍රණීත ප්‍රධාන ආහාර හා අතිරේක ආහාර විදිහට පිළිගන්නවා කියලා. එතකොට එහෙම පිළිගන්න තමන්ගේ අතීම පිළිගන්නලා බුදුරජාණන් වහන්සේ දන් වළඳ අවසන් කරලා පාත්‍රය අත් එහෙම හේදුවට පස්සේ වළඳලා අවසන් වුණාට පස්සේ අබේ රාජකුමාරයා මිටි ආසනයක ඉඳගත්තා. ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් ප්‍රශ්න අහන්න සුදුසු වෙලාවනේ. අහනවා Lord, would the Tathagata say words that are unendearing and disagreeable to others? දැන් අහනවා ප්‍රශ්නේ ස්වාමිනී තථාගතයන් වහන්සේ අප්‍රිය වූ අමනාප වූ වචන අනික් අයට කියනවද කියලා. Prince, there is no categorical yes or no answer to that. Then right here, Lord, Nigantas are destroyed. But Prince, why do you say? Then right here, Lord, the Nigantas are destroyed. Just yesterday, Lord, I went to Nigantanathaputta and he said to me, come now, Prince, go to Gautama, the contemplative, and on arrivals, say this, Lord, would Tathagata say words that are unendearing and disagreeable to others, just as if two-horned chestnut were stuck in a man's throat, he thought not to be able to swallow it down or spit it up. In the same way, when Gautama, the contemplative, is asked this two-pronged question by you, he won't be able to swallow it down or spit it up.
ඒකමන්තං නිසින්නෝකෝ අභයෝ රාජකුමාරෝ භගවන්තං ඒතද වෝච භාසය්‍යනුකෝ බන්තේ තථාගතෝ තං වාචං යාසා වාචා පරේසං අප්පියා අමනාපාති න ක්වෙත්ත රාජකුමාර ඒකං සේනාති එත්ත බන්තේ අනස්සුනන් නිගණ්ඨාති කිම් පනත්වං රාජකුමාරේවං වදේසි එත්ත බන්තේ අනස්සුන් නිගණ්ඨාති ඉදාහම් බන්තේ යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින් ඒකමන්තං නිසන්නං කෝමං බන්තේ නිගණ්ඨෝ නාතපුත්තෝ ඒතදවෝච ඒහි ත්වං රාජකුමාර සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේති ඒවන්තේ කල්යාණෝ කීර්තිසද්දෝ අබ්බුග්ගච්චිස්සති අබේන රාජකුමාරේන සමනස්ස ගෝතමස්ස ඒවම් මහිද්దికස්ස ඒවම් මහානුභාවස්ස වාදෝ ආරෝපිතෝති ඒවං උත්තේ අහම් බන්තේ නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝචං යතා කතම් පනහම් බන්තේ සමනස්ස ගෝතමස්ස ඒවම් මහිද්దికස්ස ඒවං මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමීති ඒහි ත්වං රාජකුමාර යේන සමනෝ ගෝතමෝ තේනුපසංකම උපසංකමිත්වා සමනං ගෝතමං ඒවං වදේහි භාසෙය්‍යසුනුකෝ බන්තේ තථාගතෝ තං වාචං යාසා වාචා පරේසං අප්පියං අමනාපාති සචේතේ සමනෝ ගෝතමෝ ඒවං පුට්ටෝ ඒවං ව්‍යාකරෝති භාසෙය්‍ය රාජකුමාර තථාගතෝ තං වාචං යාසා වාචං පරේසං අප්පියං අමනාපාති තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි අත කිංචර හිතේ බන්තේ පුතුජ්ජනේන නානාකරණං පුතුජ්ජනෝපි හිතං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාති සචේ පනතේ සමනෝ ගෝතමෝ ඒවං පුට්ටෝ ඒවං ව්‍යාකරෝති න රාජකුමාර තථාගතෝ තං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියං අමනාපාති තමේනං තං ඒවං වදෙය්‍යාසි අත කිංචරේතේ බන්තේ දේවදත්තෝ භ්‍යාකතෝ අපායිකෝ දේවදත්තෝ නෙරේකෝ දේවදත්තෝ කප්පට්ටෝ දේවදත්තෝ අත්තේ කිච්චෝ දේවදත්තෝ තිත්තායච පන තේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනන්ත මනෝති ඉමං කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ ගොතෝ කෝටිකම් පඤ්ඤං පුට්ටෝ සමානෝ නේව සක්කිති උග්ගිලිතුං න සක්කිති ඔගිලිතුං සෙය්‍යතාපි නාම පුරිසස්ස අයෝසිංගාටකං කන්ටේ විලග්ගන්සෝ නේව සක්කුන්නේය උග්ගිලිතුං න සක්කුන්නේය ඔගිලිතුං ඒවමේව කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ ඉමං බොතෝ කෝටිකම් පඤ්ඤං පුට්ටෝ සමානෝ නේව සක්කිති උග්ගිලිතුං න සක්කිති ඔගිලිතුන්ති දැන් ඒක මේ පාලි මේ ටෙක්ස්ට් එකේ ආයි නැවතම සඳහන් වෙලා තිබුණා ඉංග්‍රීසි ටෙක්ස්ට් එකේ පිටි කරලා තියෙන්නේ අර සිද්ධිය දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය අහුවාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා then right here Lord Prince there is no categorical yes no answer to that දැන් බුදුරජාණන් වහන්සේට මේ දෙපැත්ත කැපෙන බොතෝ කෝටික ප්‍රශ්නයක්නේ රාජ්‍ය කුමාරය අබේ රාජ කුමාරයා ඇහුවාම බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පිළිතුරු දෙනවා රාජකුමාරයනි මේකට එකපාරටම ඔව් නෑ කියලා උත්තරයක් දෙන්න බෑ කියලා. මේ එකපාරටම ඔව් නෑ කියලා උත්තරයක් දෙන්න බෑ කියපු ගමන්ම අබේ රාජකුමාරයා කියනවා දේවදත්ත විනාශ වුණා. දේවදත්ත නෙමෙයි. නිගණ්ඨනාථ පුත්ත විනාශ වුණා. නිගණ්ඨයන් විනාශ වුණා කියලා මෙයාට කියවුණා. නිගණ්ඨය ඉවරයි කියලා කියවුණා යාට. මොකද දැන් මේ දෙපැත්ත කැපෙන ප්‍රශ්න දෙකක් හදලා එවලා බුදුරජාණන් වහන්සේ අපහසුවටපත් කරන්න මේ ගිල ගන්නවත් බැරි වමාරන්නවත් බැරි උත්තර දී ගන්න බැරි ප්‍රශ්නයක් හදලානේ එව්වේ. ඒ ආපු ගමන්ම බුදුරජාණන් වහන්සේ මේකට ක්‍රියාකට ආන්සර් එකක් එකපාරටම කැටගරිකල් ආන්සර් එකක් yes no කියලා කියන්න බෑ කියලා එකපාරටම බුදුරජාණන් වහන්සේ දේශනා කළාම නිගණ්ඨය ඉවරයි කියලා මෙයාට කියවුණා. ඉවරයි තමයි නිගණ්ඨය කියලා. එතකොට එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ අහනවා මොකද රාජකුමාරයනි එහෙම කියන්නේ කියලා. But prince, why do you say
then right here Lord the Niganta are destroyed. මේම නිගණ්ඨ විනාශ වුණා කියලා කියන්නේ ඇයි කියලා කියුනේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ අබේරාජ කුමාරයාගෙන් අහනවා. ඇහුවාම අබේරාජ කුමාරයා අර කතාව කියනවා නැවත අපිට කියන්න ඕනේ නැහැ මෙතෙන්දී. මෙතෙන්දී අබේරාජ කුමාරයා බුදු පියාණන් වහන්සේට දේශනා කරනවා මම නිගණ්ඨනාථ පුත්තුමා හමු වෙන්න ගියා ඊයේ. ගියාම මෙන්න මෙහෙම මට ආදාරෝපණය කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේට. ආරෝපණය කළාම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කිව්වා. ඒකට මේ විදිහට උත්තර දුන්නොත් මේ විදිහට බුදුරජාණන් වහන්සේව එකකින් වෙහෙසටපත් කරන්න එහෙම නැත්නම් ඒක පරිහාසයට ලක් කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි පුහුදුන් කෙනෙකුගේ දේශනාවයි සමානයිනි කියලා එහෙම කියන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අප්‍රියමනාප වූ වචන කියනවා කියලා කිව්වොත් එහෙම එතකොට මේ කියන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම එහෙනම් දේවදත්ත හාමුදුරන්ට මෙහෙම අපායට ගියා දේවදත්ත කල්ප ගණන් අපායේ ඉන්නවා ඒකෙන් බේරෙන්න විදිහක් නැහැ කියලා කිව්වහම ඒක අප්‍රිය අමනාප කතාවක් නේ කොහොමද එහෙනම් එහෙම කියන්නේ කියලා මේ දෙපැත්තටම හිර වෙන ප්‍රශ්නයක් මට අහන්න කියලා තමයි නිගණ්ඨනාථ පුත්තුමා මාව එව්වේ. ඒ නිසායි මම මේ ප්‍රශ්නේ අහුවේ කියලා බුදුරජාණන් වහන්සේට අබේරාජ කුමාරයා කියනවා. Now at that time a baby boy was lying face up on Prince's lap. So the Blessed One said to the prince, "What do you think, Prince? If this young boy through your own negligence or that of the nurse were to take a stick or a piece of gravel into his mouth, what would you do?" "I would take it out, Lord. If I couldn't get it out right away, then holding its head in my left hand and crooking a finger of my right, I would take it out, even if it meant drawing blood. Why is that? Because I have sympathy for the young boy." තේනකෝපන සමේන දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ අභයස්ස රාජකුමාරස්ස අංකේ නිසින්නෝ හෝති. අතකෝ භගවා අභයන් රාජකුමාරං ඒතදවෝච තං කිම් මඤ්ඤති රාජකුමාර සචායන් කුමාරෝ තුය්යං වා පමාද වන්වාය දාතියාවා පමාද වන්වාය කට්ටං වා කටලං වා මුකේ ආහාරෙය්‍ය කින්නි නං කරෙය්‍යාසීති ආහාරෙස්සය හං බන්තේ සචේ බන්තේ න සක්කුන්නේයං ආදිකේනේව ආහත්තුං වාමේන හත්තේන සීසම් පරිග්ගහෙත්වා දක්ඛිනේන හත්තේන වක්කංගුලින් කරිත්වා සලෝ හිතම්පි ආහාරෙය්‍යං තංකිස්ස හේතු අත්තිමේ බන්තේ කුමාරෝ අනුකම්පාති. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ මේ බොහෝම සූත්‍ර දේශනාවල නොඑක් තැන්වල මේ පේන්න තියෙන දේවල් ළඟ තියෙන දේවල් අසුරු කරගෙන උගාක් දේවල් ප්‍රශ්න විසඳනවානේ. ඉතින් උන්වහන්සේ මේ කතා කරන වෙලාවේ අබේරාජ කුමාරයාගේ පුතා ඔඩොක්කුවේ ඉඳගෙන ඉන්නවා උඩු අතට මුණ දාගෙන අබේරාජ කුමාරයාගේ මූණ පැත්තට මුණ හරවගෙන ඔඩොක්කුවට වෙලා ඉන්නවා. ඒ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාජකුමාරේනි මොකද ඔබ හිතන්නේ යම් විදිහකින් මේ බබා මේ දරුවා ඔබේ නොසලකිල්ල නිසා ඔබේ අතපසු වීමක් නිසා හෝ එහෙම නැත්නම් ඔබේ සේවිකාවගේ අතපසු වීමක් නිසා මොකක් හරි කෝටු කෑල්ලක් හෝ එහෙම නැත්නම් ගල් කෑල්ලක් හෝ යමක් උගුර හිර කරගත්තොත් එහෙම ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ඒක එළියට ගන්නවා. මට ඒක එහෙම පහසුවෙන් ගන්න බැරි වුණොත් එහෙම වම් අතෙන් ළමයාගේ ඔළුව තද කරලා අල්ලගෙන දකුණු අතේ ඇඟිල්ල නමලා
ගිරියට දාලා ලේ වැක්කෙරෙද්දි උනත් මම ඒ හිර වෙලා තියෙන එක එළියට ගන්නවා. මොකද ස්වාමීනි මම දරුවට ගොඩක් ආදරෙයි. ඒක හින්දා ඒ හිර වෙච්ච එක මම අමාරුවෙන් ලේ ගලද්දි උනත් එළියට ගන්නවා කියලා. In the same way, Prince, in the case of words that the Tathagata knows to be unfactual, untrue, unbeneficial, or not connected with the goal, unendearing, and disagreeable to others, he does not say them. एवमेको राजकुमार यं तथागतो वाचं जानाति अभूतं अतच्चं अनत्थ संहितं याच परेसं अप्या अमनाप नतं तथागतो वाचं भासति. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා අන්න ඒ විදිහටම අර දැන් කුමාරයාගේ අගුරේර වෙච්ච එක ගන්නවා කිව්වනේ අමාරුවෙන් වුණත් ලේහලදී තුවාල වල රිදෙද්දි වුණත් ගන්නවා කිව්වනේ. ඒ වගේම රාජකුමාරයෙනි වචන භාවිතයේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ භාවිතා කරන්නේ යොදන්නේ unfactual, untrue, unbeneficial, or not connected with the goal, unendearing and disagreeable to others. He does not say them. බුදුරජාණන් වහන්සේ නොකියන වචන තියෙනවා. මොනවද? යම් කාරණයක් අභූත නම් ඒ කියන්නේ වෙච්ච දෙයක් නෙමෙයි නම් කරුණු සහිතව නැත්තම් සකාරණව ඇති වෙච්ච දෙයක් නෙමෙයි නම් දැන් මෙතන භාවිතා වෙලා තියෙන්නේ අභූතං කියන එක. අභූතං කියන එක ඒකේ තේරුම දන්තේ කුමාරෝ අත්තං අනත් සංහිතෝ පරිස අප්පියානත වාචං ජානාති භූතං භූතං තච්ඡං අනත්ත සංහිතං අභූතං අතච්ඡං අනත්ත සංහිතං. එතකොට බුදුරජාණන් වහන්සේ කතා කරන්න ඕනේ වචනේ දන්නවා. ඒවමේවකෝ රාජකුමාර යන් තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං සාච පරේසං අප්පියා අමනාප නතං තථාගතෝ වාචං භාසති. එතකොට යම් දෙයක් වෙච්ච දෙයක් උන දෙයක් නෙමෙයි නම් unfactual අභූතනම් ඒ කියන්නේ හේතු සාධක කරුණු යෙදිච්ච නැති එකක් නම් untrue ඒක අසත්‍ය එකක් නම් unbeneficial ඒක අනර්ථයේ පිණිස හේතු වෙන එකක් නම් අනත්ත සංහිතෝ. එතකොට unbeneficial අනර්ථයේ පිණිස හානිය පිණිස දෝෂයේ පිණිස හේතු වෙනවා නම් තව විදියට ගත්තාම ඒක විමුක්තිය සඳහා සැනසීම සඳහා දුකින් මිදීම සඳහා අදාළ වෙන්නේ නැති එකක් නම් ඒක අප්‍රිය නම් අමනාප නම් මිහිරි නැත්තම් අහන්න කැමති එකක් නොවේ නම් අනික් අයට it does not say them. එතකොට තථාගතයන් වහන්සේ ඒ බඳු වචන කියන්නේ දේශනා කරන්නේ කතා කරන්නේ නැහැ. එතකොට යම් කිසිවක් අපි දැන් මේක හොඳට මේ ටික හඳුනා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. යමක් අභූත නම් අසත්‍ය නම් ස්ථාර්ථයක් සලසන්නේ නැත්නම් beneficial unbeneficial නම් ඒකෙන් අර්ථ සම්පන්න නැත්නම් ස්ථාර්ථයක් සලසන්නේ නැත්නම් විමුක්තිය සැනසීම සඳහා අදාළ වෙන්නේ නැත්නම් ඒක අප්‍රිය නම් අමනාප නම් අනික් අයට අහන්න ප්‍රිය නැති එකක් නම් ඒ බඳු දෙයක් බුදුරජාණන් වහන්සේ කොහෙත්ම කතා කරන්නේ නැහැ දේශනා කරන්නේ නැහැ. In the case of words that the Tathagata knows to be factual, true, unbeneficial, unendearing,
and disagreeable to others, he does not say them. යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං සාච පරේසං අප්පියා අමනාප තම්පි තථාගතෝ වාචං න භාසති. ඒතර ඊළඟට දේශනා කරනවා in the case of words that the Tathagata knows to be factual, තථාගතයන් වහන්සේ යම් අවස්ථාවලදී ඒක භූතනම් වෙච්ච දෙයක් නම් කරුණු සහිතව සිදුවෙච්ච දෙයක් නම් ඒ වගේ මේක සත්‍ය නම් නමුත් ඒක අනර්ථකාරී නම් ඒ කියන්නේ දුක් නිවීම සඳහා සැනසීම සඳහා විමුක්තිය සඳහා හේතු වෙන එකක් නෙමෙයි නම් ඒක අප්‍රිය දෙයක් නම් අමනාප දෙයක් නම් බුදුරජාණන් වහන්සේ එබඳු දේවල් කියන්නෙත් නෑ ප්‍රකාශ කරන්නෙත් නෑ. ඒක භූතයි සත්‍යයි නමුත් unbeneficial, factual true සත්‍ය තමයි ඒක. factual true ඒක භූතයි සත්‍යයි නමුත් ඒක අනර්ථකාරී විමුක්තිය සඳහා සැනසීම සඳහා මිදීම සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ වගේම මේක ප්‍රියත් නැහැ කාන්තා මනාපත් නැහැ. ඒක ප්‍රිය මිහිරි දෙයක් පිළිගන්න දෙයක් අනික් අය සතුටු වෙන වර්ගයකුත් නෙමෙයි. ඒක දේශනා කරන්නේත් නැහැ ඒක කියන්නේත් නැහැ. හැබැයි දැන් මෙතන එකක් තියෙනවා මේක භූතයි සත්‍යයි. ඉස්සෙල්ලා එක නම් මොකද්ද unfactual untrue නේ. එතකොට මේක මෙතෙන්දී unfactual untrue ඒක අභූතයි අසත්‍යයි අනර්ථකාරී අමිහිරි අමනාපයි අප්පියන් අමනාපං. එතකොට මේ ටික ඔක්කොම හොඳ නෑනේ. ඒ නිසා ඒක අභූතයි අසත්‍යයි අර්ථ සම්පන්නත් නෑ අප්‍රියයි මේ අමනාපයි ඔක්කොම හොඳ නෑ. මෙතන නෙගටිව් ඔක්කොම අහිත කරේවා තියෙන්නේ. ඒ නිසා ඒක දේශනා කරන්නේ නෑ එහෙමනම්. අභූත නිසා අසත්‍ය නිසා අනර්ථ නිසා අප්‍රසන්න නිසා අමනාප නිසා ඒක කියන්නේ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ එතකොට. නමුත් මේ දෙවෙනි එකේදී ඒක හැබැයි භූතයි. ඒක වෙච්ච දෙයක්, තියෙන දෙයක්. කරුණු සහිතව සිද්ධ වෙච්ච දෙයක්. නමුත් ඒ වගේම සත්‍යයි. සත්‍ය දෙයක්. හැබැයි අනර්ථකාරී. අනර්ථකාරී අහන්න ප්‍රිය භාවයක් මනාප භාවයකුත් නැහැ. unendearing disagreeable to others. It does not say them. එතකොට ඒක කියන්නේ නැහැ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මෙතන මේක factual true කියලා සත්‍යයක් තමයි. එතකොට මේ සමහර දැන් අපි දැන් සමහර අපේ නාලිකාවල ප්‍රවෘත්ති කරනවා පැත්ත ගියත් ඇත්ත කියන ප්‍රවෘත්ති එහෙම කියන්නේ දැන්. පැත්ත ගියත් ඇත්ත කියන ප්‍රවෘත්ති එහෙමනේ තියෙන්නේ දැන්. ඒතර මේතෙන්දී ඒක පොඩි මේ ගැටලුවක් තියෙනවා නිකන් නේද? දැන් පැත්ත ගියොත් unbeneficial නේ පැත්ත ගියොත් එතකොට මේක මේ එන සත්‍යනේ කියන්නේ දැන් factual true. හැබැයි දැන් හානියක් වෙලා පැත්ත ගියත් ඇත්තනේ කියන්නේ. දැන් මේ ප්‍රසිද්ධ මේ නාලිකාවල එමනේ කියන්නේ. අපි කාටවත් පෞද්ගලිකව අහවල් එකට කියලා කියන්නේ නැහැ. මහා ජනමාධ්‍යවලත් එහෙම කියනවා. අතර මේ ධර්ම විරෝධී කියන එක මම මේ සඳහන් කළේ. දැන් මෙහෙම කියන එක ධර්ම විරෝධී වෙනවනේ. මෙතෙන්දී factual true මේක ඇත්තටම වෙච්ච එකක්. සත්‍ය එකක් ඒක. හැබැයි ඒක කිව්වහම ඒක ඇහෙන අයට අනර්ථකාරී එච්චර ප්‍රිය නෑ අනික් අයට මනාපත් නෑ. දැන් මේක අපි
බලන්න ඕන එකක් දැන් ওই ප්‍රවෘත්ති හා මේ යම් දේවල් sannivedanaya වෙද්දී දැන් හුඟක් ඔය මාධ්‍යවල සිද්ධ වෙන දෙයක්නේ බොහෝ දේවල් ඉදිරිපත් කරන්නනේ උත්සාහ කරන්නේ. එතකොට මේ ඉදිරිපත් කිරීමේදී ඒගොල්ලෝ හිතන්න පුළුවන් මේක ඇත්ත තමයි ඇත්ත නම් කියන්න ඕනේ. ඇත්ත ඉදිරිපත් කරන්න ඕනේ කියලා. නමුත් ඒ ඇත්ත වුණත් අනර්ථකාරී වෙනවා නම් එතෙන්දී ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම අර එක සිද්ධියක් වුණා මේ එල්ලිලා ඉන්න හැටි පෙන්නපු එකක් ඉතින් ළමයෙකුත් එහෙම කරගෙන ළමයා හේතුවකුත් නැතුව අර විදිහට අභ්‍යාස කරලා ළමයාත් එල්ලිලා. ඒතර මේ යම් දේවල් ළමා මනසට හා වැඩි තේරුමක් අවබෝධයක් නැති අයට කියන්නේ කොහොමද? දැනුම් තේරුම් ඇති අයටයි නැති අයටයි කියන්නේ කොයි ගානටද? ඇත්ත වුණත් ඒක කියන්න ඕනද? දැන් අර සංස්කෘත කියමනකුත් තියෙනවා සත්‍යම් බ්‍රූයාත් ප්‍රභූය ප්‍රියම් බ්‍රූයාත් නබ්‍රූයාත් සත්‍යම ප්‍රියම් කියන. සත්‍යක්ම කියන්නලු ඇත්තක්ම කියන්නලු ඇත්ත වුණත් ප්‍රිය නැත්තම් කියන්න යන්න එපාලු කියලා කියවන දෙක බෞද්ධ නෙමෙයි හැබැයි සංස්කෘත කියවන. ඒතර කොයි විදිහින් හරි දැන් මෙතනදී කියන විදිහට factual true හැබැයි unbeneficial unendearing and disagreeable. එතකොට මේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරන මේ වර්ගීකරණය හරිම වටිනා ගැඹුරු වර්ගීකරණයක්. පළවෙනි කියන ප්‍රශ්නයක් නෑනේ unfactual, untrue, unbeneficial, unendearing, disagreeable. එකක්වත් හොඳ නෑනේ. කොහොම හොඳ නැති ඒවා. ඒ නිසා ඒක ඉතින් හොඳ නෑමනේ. ගැටලුවක් නෑ ඒ සම්බන්ධයෙන්. නමුත් මේ දෙවෙනි එකේදී ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් කියලා කියන්නේ අපි හඳුනාගත යුතු එකක් තියෙනවා. factual true ඇත්ත වෙලක් තියෙනවා ඇත්ත සිද්ධිය ඇත්ත වුණාට ඒක කීමේදී භාවිතා කිරීමේදී අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ කීම නිසා වෙන හානිය දෝෂේ වැරද්ද කොයිතරම් ප්‍රබලද කියලා. එතකොට යම් දේවල් සම්බන්ධයෙන් අපි අපේ ගෙදරවල වලදී වුණත් ඒක අපේ ගෙදර ඉන්න සමාජිකයෝ එක වුණත් ඥාතීන් අතර වුණත් ආයතනයක වුණත් හිත මිතුරන් සමග වුණත් අපි මේ කියන කොන්දේසි සම්බන්ධයෙන් හරි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි වටිනා දෙයක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඒක ඇත්ත නම් ඒක වෙලා තියෙනවා නම් ඇත්ත නම් කිව්වහම මොකද වෙන්නේ කියලා. ඒක කාට හරි රිදුනත් එකයි නැතත් එකයි හොඳක් වුණත් එකයි නරකක් වුණ එකත් කියලා දානවා කියන අර්ථයක් සමහර අයගේ තියෙනවා. සමහර අය එහෙම කියනවා භාවිතා කරනවා එහෙම කරනවා. නමුත් දැන් මෙතෙන්දී සත්‍යයි වෙලාත් තියෙනවා භූතයි සත්‍යයි හැබැයි අනර්ථකාරී. ඒ වගේම මිහිරිත් නෑ ප්‍රියත් නෑ. ඒ නිසා එහෙමනම් ඒක කියන්න යන එක හිතකරදායක නැහැ කියන එක තමයි මෙතෙන්දී මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. Third one. In the case of words that the Tathagata knows to be factual, true, beneficial, but unendearing and disagreeable to others, he has a sense of the proper time for saying them. යංචකෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං අප්පියා අමනාපා తත්‍ර කාලඤ්ඤෝ තථාගතෝ හෝති තස්සා වාචාය ව්‍යාකරණාය. මෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා. In the case of words that the Tathagata knows to be factual, true, beneficial, but unendearing and disagreeable to others, he has a sense of the proper time for saying them. මෙතෙන්දී factual මේක භූතයි.
කරුණු සහිතව ඇති වෙච්ච එකක්. සකාරණයි. ඒ වගේම true සත්‍යයි. ඒ වගේම beneficial අර්ථාන්විතයි අර්ථ සංහිතයි. අර්ථාන්විතයි අර්ථ සංහිතයි. ඒ කියන්නේ ඒක ප්‍රයෝජනයක් වෙනවා. ඒක කීම නිසා යම් අර්ථයක් ප්‍රයෝජනයක් නිවනට දුක් නිවීම සඳහා හේතු වන කාරණයක් තමයි. But unendearing and disagreeable to others. නමුත් ඒක ප්‍රිය නෑ. කන්තා මනාපා නෑ. ඒක අහන්න එච්චර ප්‍රිය එකක් නෙමෙයි. සතුටු වෙන්න එහෙකුත් නෙමෙයි. එහෙම එකදී to others he has a sense of the proper time to say in them. අන්න එබඳු ඒකදී තථාගතයන් වහන්සේ කල් දන්නවා ඒක කියන්න. ඒ කියන්නේ ඒක කිය යුතු කාලය මොකක්ද කියලා සලකා බලනවා. ඒ කියන්නේ හැම වෙලේම කියන්නේ නෑ කියන එක. නමුත් අවශ්‍ය වෙලාවේදී කියන්න සිද්ධ වෙනවා. දැන් අපිට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ අග්ගිකන්දෝපම සූත්‍රය නේද? මේ කවුරුත් දන්න එකක් නේ. අග්ගිකන්දෝපම සූත්‍රයේදී ගුණධර්ම රහිතව ඒ කියන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම රහිතව දායක පින්නතුන් දෙන දේවල් සිව්පසේ පරිභෝජනය කළොත් ජීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය සේනාසන කියන මේ දේවල් යම් භික්ෂුවක් ධර්ම විනයෙහි නොපිහිටා ගුණධර්ම රහිතව පිළිගත්තොත් අරගෙන ඒවා වැළඳුවොත් ඊට වඩා හොඳයි ගිනිගත්ත ගිනි ගුලි මේ යකඩ ගිනියම් කරලා ඒවා ගුලි හැටියට ගිලින එක ඊට වඩා හොඳයි කියලා නේ මේ අග්ගිකන්දෝපම සූත්‍රයේදී දේශනා කළේ. ඉතින් මේක අහලා 60000ක් මේ ලේවමනේ ගන්න පටන් ගත්තා. 60000ක් සිවුරු ඇරලා ගියා. 60000ක් අධිගමයටපත් වුණා කියලා ඔහොමනේ අපේ මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ලේවමනේ යන්න පටන් ගත්තා කියනවානේ වික්ෂුන් වහන්සේලාට 8000ක් සිවුරු ඇරලා යන්න ගියාලු. මේ මොයි ක්‍රමෙන් නම් ඉන්න බෑ කියලා. එතකොට නමුත් දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළානේ කොහොම හරි මේක අප්‍රිය එකක් නෙවෙයිනේ. ප්‍රේසකර අදී එකක්. නමුත් ඒ වෙලාවේ එසේ නොකියා බැරි එකක්. පස්සේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නැවත සකස් කළා ආයසරයක් නැවත පිළියෙල කළා. ඒක අවම තරමින් මේ ප්‍රත්‍යවේක්ෂා කරලවත් වළඳනවා නම් භික්ෂුවක්. ඒ කියන්නේ අර ಗುಣධර්ම මහා ගොඩක් තිබුණ නැති වුණත් ධර්ම විනයෙහි මනවින් හැසුරෙන්නේ නැති වුණත් අවම තරමින් ඒ ගන්න ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරලා වැළඳුවොත් අර මේ මස්ස කායසටිතියා යාපනාය විහිංසු ප්‍රතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහයති පුරාණං චේදනම් පටියං කාමිනවං චේදනම් උපාදිස්සාමි කියලා අර ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. මම භික්ෂුන් වහන්සේලා දාන වන්දන ඉස්සර වෙලා එහෙම සමහරට ඇහෙන්නත් කියන්නේ. භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා නම් සමහරට ඇහෙන්නත් කියනවා. කට්ටියත් එක්කම සජ්ජායනය කරනවා. සමහරට තනියෙන් ඉන්නවා නම් ඒක නිහඬව තමන්ගේ හිතින් කියනවා. එතකොට ඒක භික්ෂුන් වහන්සේලාගේ එක්තරා මේ ශාසනික චාරිත්‍රයක් ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේම දේශනාවට අනුව අඩුම තරමින් ප්‍රත්‍යවේක්ෂා කරලවත් වැළඳුවොත් අර ඉන පරිභෝජනය කියනවා ඉන පරිභෝජනය කියලා. ඒ කියන්නේ වැරදි පරිභෝජනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ දෙන දානේ පිළිගන්න කැපයි. ඒ භික්ෂුවට කියලානේ දේශනා කළේ. එතකොට අඩුම තරමින් ප්‍රත්‍යවේක්ෂාවත් කරලා තියෙන්න ඕනේ. අඩුම තරමින්. යම් ගුණධර්ම තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ගුණධර්ම නැති කෙනෙකුට නත් අඩුම තරමින් ප්‍රත්‍යවේක්ෂාවවත් කළොත් ඒත් අර දානේ වැළඳුවට විතර ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි පස්සේ ඒ සූත්‍රයේ අවසානයේදී සකස් කළා ඒක. වික්ෂුන් වහන්සේලා දැඩි වෙහෙසටපත් වෙච්ච නිසා. නමුත් දැන් මෙතෙන්දි පේනවා මේක ඒ වෙලාවේ නොකියා බැරි තත්ත්වයට සංඝ ශාසනයේ පත් වෙලා තිබුණ නිසා තමයි බුදුරජාණන් වහන්සේට එහෙම කියන්න සිද්ධ වෙන්නේ. නැත්නම් හැම වෙලේම දේශනා කරන්න එපා. එහෙම ආරම්භයේ ඉඳන්ම එහෙම දේශනා කළේ නෑනේ. ඒ අවස්ථාව වෙන විට සමාජයේ තිබිච්ච භික්ෂු සමාජයේ සකස්ම තුල තිබිච්ච
බොහොම අවභාවිතේ වැරදි සහගත හැසිරීම් තත්ත්වය නිසා එසේ දේශනා කරන්නට සිද්ධ වුණා. ඒතර ඒ නිසා ඇත්ත තමයි සත්‍ය තමයි භූතයි හේතු සහගතයි නමුත් අර්ථාන්විතයි විශාල පිරිසක් අධිගමයටත්පත් වුණානේ. ඒක ප්‍රයෝජනවත් අර්ථ සැපේන සුළුයි. හැබැයි ඉතින් මිහිරි නෑ. අහන්න ප්‍රියමනාප නෑ. ඒ නිසා සුදුසු වෙලාව දන්නවා එහෙම දෙයක් කියා දෙන්න දේශනා කරන්න කියන්න අවශ්‍ය වෙලාව දැනගෙනයි ඒක කියන්නේ. එතකොට ඒ තුන්වෙනි එක. Fourth one. In the case of words that the Tathagata knows to be unfactual, untrue, unbeneficial, but endearing and agreeable to others, he does not say them. යන් තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං සාච පරේසම් පියා මනාපා නතං තථාගතෝ වාචං භාසති. තෙන්දී දේශනා කරන හතරවෙනි එක. In the case of word that the Tathagata knows to be unfactual. මෙහිදී බුදු පියාණන් වහන්සේ වචන භාවිතා කරද්දී ඒක අභූතනං කරුණු සහිතව සකාරණව ඇතිවෙච්ච දෙයක් නෙමෙයි නම් untrue අසත්‍ය නම් unbeneficial ඒක අනර්ථ සංහිතයි නම් විමුක්තියට සැනසීමට දුකින් මිදීමට හේතු වෙන්නේ නැත්නම් but endearing and agreeable නමුත් ඒක කාන්තා මනාපා ඒක හරි මේරි අනික් අය සතුටු කරන සුළුයි අනික් අයට ප්‍රියයි ඒක අහන්න. හැබැයි තථාගතයන් වහන්සේ ඒක කියන්නේ නැහැ දේශනා කරන්නේ නැහැ. ඒක අසත්‍යයි අභූතයි අසත්‍යයි අනර්ථකාරී නමුත් ප්‍රියයි ප්‍රේමනාපයි අහන්න ආසහිතන එකක් ඒක. නමුත් තථාගතයන් වහන්සේ ඒක දේශනා කරන්නේ නැහැ. ඒ නිසා අභූත අසත්‍ය අනර්ථකාරී දෙයක් තථාගතයන් වහන්සේ විසින් කියවෙන්නේ නැහැ දේශනා කරන්නේ නැහැ. In the case of words that the Tathagata knows to be factual, true, unbeneficial, but endearing and agreeable to others, he does not say them. යම්පි තථාගතෝ වාචම් ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං සාච පරේස් සම්පියා මනාපා තම්පි තථාගතෝ වාචන්න භාසති. පස්වෙනි එක එතකොට කියනවා තථාගතයන් වහන්සේ වචන භාවිතා කිරීමේදී ඒක ෆැක්චුවල් ඒක භූතයි ඒ වගේම සත්‍යයි නමුත් අනර්ථකාරී unbeneficial සත්‍යයි තමයි වෙච්ච දෙයක් සකාරණව හේතු සහගතව තියෙන කාරණයක් ඇත්ත තමයි නමුත් අනර්ථකාරී නමුත් ඒක ප්‍රියත් නෑ නමුත් ඒක ප්‍රියයි මනාපයි කාන්තා මනාපා ඒක ප්‍රියමනාපයි අහන්නත් කැමති නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ නැහැ. ඇයි ඇත්ත තමයි භූතයි සත්‍යයි මිහිරි කැමති අහන්නත් හොඳයි ඔක්කොම හොඳයි ඒ වුණාට ඒක unbeneficial ඒක අනර්ථකාරී ඒක දුක් නිවීමට සැනසීමට විමුක්තියට හේතු වෙන දෙයක් නෙමෙයි. තමන්ට සැනසීම සඳහා හේතු වෙන කාරණයක් නෙමෙයි. නමුත් ඇත්ත වෙච්ච දෙයක් ඇත්ත මිහිරි අහන්නත් හොඳයි කියන්නත් හොඳයි කවුරුත් කැමති අහන්න. නමුත් ඒකෙන් අනර්ථයකුයි සැලසෙන්නේ. එහෙමනම් ඒක කියන්න හොඳ නෑ කියන්නේ. In the case of words that the Tathagata knows to be factual, true, beneficial, and endearing and agreeable to others, he has a sense of proper time for saying them. යංච තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසම් පියා මනාපා
तत्र कालඤ්ඤෝ තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍යාකරණාය තංකිස්ස හේතු අත්තිරාජ කුමාර තථාගත සත්තේසු අනුකම්පායති. එතකොට යම් විදියකින් තථාගතයන් වහන්සේ වචන භාවිතයේදී ඒක භූතයි නම් සකාරණව හේතු සහගතව තියෙන දෙයක් නම් සත්‍යයි නම් අර්ථ සම්පන්නයි නම් ස්ථාර්ථයක් සලසන සුළු නම් ඒ වගේම ඒක ප්‍රිය නම් ඒක මනාප නම් අහන්නත් කැමති නම් අනික් අයට බුදුරජාණන් වහන්සේ කාලයේ දන්නවා කොයි වෙලාවෙද ඒක කිය යුතු අවස්ථාව කියලා. Why is that? ඇයි? Because the Tathagata has sympathy for living beings. තථාගතයන් වහන්සේලා සියලු සත්වයන් කෙරෙහි ඊ타ත්ම කරුණාවෙන් යුක්තවයි කටයුතු කරන්නේ. Lord, when wise nobles are, or Brahmins, householders or contemplatives, having formulated questions, come to the Tathagata and ask him, does this line of reasoning appear to his awareness beforehand? If those who approach me ask this, I thus ask, will answer in this way, or does the Tathagata come up with the answer on the spot? ඊළඟට රාජකුමාරයා අහනවා ස්වාමීනි යම් ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ කෙනෙක් පැවිදි කෙනෙක් හෝ බ්‍රාහ්මණෙක් මේ ඒ වගේම ගෘහපතියෙක් හෝ පැවිදි කෙනෙක් යම් ප්‍රශ්නයක් සකස් කරගෙන ඇවිල්ලා බුදුජානන් වහන්සේගෙන් අහනවා. එහෙම ඇහුවාම this line of reasoning appear to his awareness beforehand. මේ විදිහට සංවිධානය වෙලාද සකස් වෙලාද සූදානම් වෙලාද උත්තර දෙන්නේ. යම් කිසි විදියකින් එහෙම if those who approach me ask this, යම් කිසි කෙනෙක් එහෙම විදිහට ඇවිල්ලා මගෙන් ඇහුවොත් I thus ask, මම මේ විදිහට අහනවා, will answer in this way, මේ විදිහට උත්තර දුන්නොත්, or does the Tathagata come up with the answer on the spot? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ තියෙන විදිහකටද එළඹෙන විදිහටද උත්තර දෙන්නේ. යමේ බන්තේ කත්‍ය පණ්ඩිතාපි බ්‍රාහ්මණ පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි පඤ්ඤං අபிසංකරිත්වා තථාගතං උපසංගමිත්වා පුච්ඡanti පුබ්බේවනුකෝ ඒතම් බන්තේ භගවතෝ චේතසෝ පරිවිත්තක්කිතං හෝති යේමං උපසංගමිත්වා ඒවං පුච්චිස්සanti තේසාහං ඒවං පුට්ටෝ ඒවං ව්‍යාකරිස්සාමීති දාහු ඨානසෝ ඒතං තථාගතං පටිභාති. මෙහෙම ඇවිල්ලා යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම උත්තර දෙනවා කියලා හිතා ගන්නවද? එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී තමන්ට හැඟෙන විදිහට වැටහෙන විදිහට ඒ අවස්ථාවේදී උත්තර දෙනවද කියලා අපේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. In that case, Prince, I will ask you counter question. Answer as you see fit. What do you think? Are you skilled in the parts of chariot? තේනහි රාජකුමාර තංචේ වෙත්ත පටිපුච්චිස්සාම යතාතේ කමෙය්‍ය යතානම් ව්‍යාකරෙය්‍යාසි සංකිම් මඤ්ඤසි රාජකුමාර කුසලෝත්වං රතස්ස අංග පච්චංගානන්ති. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ කාරණේ සම්බන්ධයෙන් රාජකුමාරයෙනි මං ඔබෙන් හරස් ප්‍රශ්නයක් ආපසු ප්‍රශ්නයක් අහන්නම්. ඔබෙන් ආපසු ප්‍රශ්නයක් අහනවා. කවුන්ටර් ක්වෙස්චන්. බුදුරජාණන් බොහෝ අවස්ථාවලදී යම් ප්‍රශ්නවලදී උත්තර දෙන ක්‍රමයක්නේ පටිපුච්චා. ආපහු අහනවා. එයාගෙන් ප්‍රශ්නයක් අහනවා ආපහු. Answer as you see fit. ඔබට වැටහෙන විදිහට ඔබට තේරෙන විදිහට කියන්න. What do you think? ඔබ මොකද හිතන්නේ? Are you skilled in the parts of the chariots? එතකොට මේ රජකුමාරවරු ආගේ
මේ නිතර රථ එහෙම පාවිච්චි කරන අයනේ. දැන් ධනවත් අය මුදල් හදලා තියෙන අය යාන වාහන පාවිච්චි කරනවා වගේ ඒ ඉන්දියාවෙත් ධනවත් අය නිතර රථ පාවිච්චි කරනවානේ. Yes Lord, I am skilled in the parts of a chariot. එහෙමයි ස්වාමීනි මං රථයක කොටස් ගැන කියන්න මම හොඳට දන්නවා. And what do you think when people come and ask you what is the name of this part of the chariot? Does this line of reasoning appear to your awareness beforehand? If those who approach me ask this, I thus asked, will answer in this way, or do you come up with the answer on the spot? Evam bante kusalo ahang ratassa anga paccangananti tankim manyasi rajakumara yetang upasankamitva evam pucceyum king namidang ratassa anga paccanganti pubbevanuko te etan cetaso parivitakitang assa yemang upasankamitva evam puccissanti තේසාහං ඒවම් පුට්ටෝ ඒවම් ව්‍යාකරිස්සාමීති දාහු ඨානසෝචේතම් පටිභාසෙය්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේ රාජකුමාරට කියනවා ඔබෙන් යම් කිසි කෙනෙක් මිනිස්සු ඇවිල්ලා අහනවා මෙන්න මේ රතේ මෙන්න මේ කොටසට කියන නම මොකද්ද මේක මොකද්ද කියලා ඔබෙන් අහනවා. රතේ කියන කොටස් පාර්ට්ස් ගැන අහනවා. එතකොට ඔබ හිතනවාද යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට ඇවිල්ලා මගෙන් ඇහුවොත් එහෙම මේ රතේ කෑල්ල මෙන්න මේක මොකද්ද කියලා මගෙන් ඇහුවොත් එහෙම මෙන්න මේ විදියට මං උත්තර දෙනවා කියලා ඔබ හිතාගෙන ඉන්නවද? එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඔබෙන් ඇහුවොත් එහෙම මේ රතේ මෙන්න මේ කෑල්ල මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඔබ එවෙලෙම ඒකට අදාළ උත්තරේ දෙනවද? ඒ වෙලාවේ ඔබ අදාළ උත්තරේ හඳුනාගෙන ඒ උත්තරේ දෙනවද කියලා ඇහුවා. Lord, I am renowned. Lord, I am renowned for being skilled in the parts of the chariot. All the parts of a chariot are well known to me. I come up with the answer on the spot. Ahanji bante ratiko sanyato kusalo ratassa anga paccanganang sabbani me ratassa anga paccangani suviditani ඨානසෝචේතම් මම් පටිභාසෙය්‍ය. ස්වාමීනි මම මේ රතේ සියලු කොටස් පිළිබඳව හොඳට දැනගෙන ඉන්නේ. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මගෙන් මේ රතේ මේ කොටස මොකද්ද කියලා මං ඒකට ඒ වෙලාවෙම අදාළ උත්තරේ නිවැරදි උත්තරේ දෙනවා. In the same way, Prince, when wise nobles or Brahmins, householders or contemplatives, having formulated questions, come to the Tathagata and ask him, he comes up with the answer on the spot. Why is that? Because the property of the Dhamma is thoroughly penetrated by the Tathagata. From his thorough penetration of the property of the Dhamma, he comes up with the answer on the spot. Evameyoko Rajakumar yete Katya Panditapi, Brahmana Panditapi, Gahapati Panditapi, Samana Panditapi, Panyang, Abhisankaritva, Tathagatang, Upasankamitva, Puchanti, ඨානසෝචේතං තථාගතං පටිභාති තං කිස්ස හේතු. තායි රාජකුමාරේ තථාගතස්ස ධම්මධාතු සුප්පටි විද්දා යස්සා ධම්ම ධාතුයා සුප්පටි විද්දත්තා ඨානසෝචේතං චේතං තථාගතං පටිභාතිති. මොන්න ඔය විදිහට රාජකුමාරේනි යම් කිසි බ්‍රාහ්මණයෙක් ඒ වගේම ගෘහපති පුත්‍රයෙක් ඒ වගේම පැවිදි කෙනෙක් යම් ප්‍රශ්නයක් හදාගෙන සකස් කරගෙන සංවිධානය කරගෙන මයෙන් ඇවිල්ලා ඇහුවොත් එහෙම මගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ඒ වෙලාවෙම ඊට අදාළ වූ ගැළපෙන උත්තරේ මම
දෙනවා. ඇයි ඒ කොහොමද මම මේ දහම පිළිබඳව මනවින් විනිවිද දැකලා හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා මේ ධර්මය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒක විනිවිද දැකලා මනවින් අවබෝධ කරගෙන මේ ධර්මය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන තියෙන නිසා කවර කෙනෙක් කවර විදිහේ ප්‍රශ්නයක් කොයි විදිහට හදාගෙන ඇවිල්ලා ඇහුවත් ඒ වෙලාවේ ක්ෂණිකව උත්තර දෙන්න මට පුළුවන්කම තියෙනවා. When this was said, Prince Abhay said the Blessed One, magnificent Lord, magnificent, just as if he were to place upright what was overturned, the reveal that was hidden. So how the way to one who was lost, or to carry a lamp into the dark so that those with eyes could see forms. In the same way has a Blessed One, through many lines of reasoning, made the Dhamma clear. I go to the Blessed One for refuge, to the Dhamma and to the Sangha of monks. May the Blessed One remember me as a lay follower who has gone to him for refuge from this day forward to life. Evam utte Abhay Rajakumaro Bhagavantam etadoj abhikantam bhogotam abhikantam bhogotam සයතාපි භෝගෝතම කියලා විදිහට අජ්ජගත්තේ පානුපේතං සරණං ගච්ඡන්ති. ඊට පස්සේ අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ප්‍රසාදය දක්වනවා. අභික්කන්තං ගෝතම අභික්කන්තං බොහෝම අනර්ගයි බොහෝම වටිනා බුදු පියාණන් වහන්සේ හරියට වහලා තිබිච්ච දෙයක් උඩු කරලා පෙන්නුවා වගේ ඒ වගේම වැහිලා තිබිච්ච දෙයක් විවෘත කරලා පෙන්නුවා වගේ ඒ වගේම මග මම්මුලා වූයෙකුට මග කියා දෙනවා වගේ අඳුරෙහි පහනක් දැල්වනවා වගේ ඇස් ඇති අය රූප දකිනවා වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් ධර්මයේ ප්‍රකාශ කළා. ඊටාම පැහැදිලිව මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. බුදු පියාණන් වහන්සේ මාව තමන් වහන්සේ සරණ ගිය උපාසකයෙකු හැටියට සලකනු ලබත්වා මම දිවිහිමියෙන්ම වහන්සේ සරණ යනවා කියලා දේශනා කරනවා. දැන් මෙතෙන්දී අපිට මේ ඊටාමත් වටිනා දෙයක් අපේ ජීවිතේ පැවැත්ම සම්බන්ධයෙන් අපේ sannivedanaye කතා බහ සම්බන්ධයෙන් අපිට හරි මේ ෆෝමියුලේට් වීමක් ඊටාමත් මනවින් සංවිධානයක් අපිට ගොඩනගෙනවා අපේ හඳුනා ගැනීම තුළ මොනවද කියන්නේ මොනවද නොකියන්නේ කිව යුත්තේ මොකද්ද නොකිය යුත්තේ මොකද්ද ඇත්තම උනත් කියනවද වෙච්ච දෙයක් උනත් කියනවද නැද්ද මොකද්ද කිව යුත්තේ මොකද්ද නොකිය යුත්තේ මිහිරි නම් අහන්න ප්‍රිය නම් ඒ අහන්න ප්‍රිය නිසා ඒව ඔක්කොම කියනවද අහන්න අප්‍රිය ඇත්ත උනත් අහන්න අප්‍රිය නම් නොකිය ඉන්නවද කියන මෙන්න මේ ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තර මේ හය ආකාරයකට මේ ධර්මයේ පිළිබඳ කරන පැහැදිලි කිරීම තුලදී බුදු පියාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව දේශනා කරනවා. එතන මොකද්ද අපිට එක්තරා කාරණයක් මෙතෙන්දී තේමා පාඩයක් මේ කියපු ඒවයින් factual true unbeneficial endearing agreeable කියන beneficial හෝ කියලා මේ කියන දේවල් තුලදී එක්තරා තේමා වචනයක් තියෙනවා. මොකද්ද මේ factual true කියන මේ වෙච්ච දෙයක් ඇත්ත දෙයක් ප්‍රිය දෙයක් අහන්න කැමති දෙයක් කියන මේ දේවල් අතරේ වැදගත්ම වචනයක් තියෙනවා. මොකද්ද මේ beneficial කියන එක. ඒක අර්ථ සංහිතාද ඒ කියන්නේ ඒක කීම නිසා ඒක ඇහිම නිසා කිසියම් අර්ථයක් සැලසෙනවාද එතකොට ඒක අර්ථයක් සැලසෙනවා නම් අප්‍රිය වුණත් අමනාප වුණත් සමහර වෙලාවෙදී කියන්න වෙනවා. ඒතර බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවවලදී කල් දන්නවනේ ඒක කියන්න ඕන වෙලාව. අප්‍රිය දේවල් අමනාප දේවල් හැම වෙලේම කියා ඉන්නේ නැහැ. දැන් අපි දරුවෙකුට උනත් යමක් කියනකොට
ඒ දරුවට ඒක කියන්න ගිහිල්ලා ඒක වෙහෙසක් නම් කරදරයක් නම් අපි දැනගන්න ඕන ඒක ටිකක් පරිස්සමෙන් කියන්න. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් දෙමාපියෝ දරුවන්ට පාඩම් කරන්න කියලා ඉගෙන ගන්න කියන එක වුණත් දරුවට ඒක නිතර නිතර හුඟක් වාරයක් කියන්න ගියොත් එහෙම සමහර විට ඒ කියන එක දැන් ළමයා ඉගෙන ගන්න හැකියාව තියෙනවා දක්ෂයි කැමති. නමුත් ඒක නිතර ඒක ස්ට්‍රෙස් කරලා නිතරම කියන්න ගියාම ඒක වදයක් බවට පත් වෙන්න පුළුවන් ඒක. එතකොට මේක ඇත්තනේ. ඒ පාඩම් කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඒ ඔක්කොම ඇත්ත. නමුත් මේක වෙලාවෙයි අවේලාවෙයි හැමතැනම එයා ඉඳලා මොකක් හරි ප්‍රියමනාප දෙයක් කරන්න යනකොට ඒ වෙලාවෙයි හැම වෙලේම මේක කියන්න ගියොත් එහෙම මේක පාඩම් කරන්න කියලා. ඒතර ඒක වුණත් මේ හොඳ දේ යහපත් දේ වුණත් ඒක යාට වෙහෙසකාරී වෙන්න පුළුවන්, ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාවන් අපි හරියට දැකලා තියෙනවා. ඒතර ඒ නිසා අපි හොඳ දෙයක් වුණත් ඇත්ත දෙයක් වුණත් හොඳ දෙයක් වුණත් අපි ඒක කොයි වෙලාවේද කියන්නේ කී වාරයක් කියනවද කෙබඳු අවස්ථාවකද කියන්නේ කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපි දැන් ස්වාමි භාර්යාවන් හැටියට ගෙදර දොරේ ඉන්න අය වුණත් අපි යමක් අනික් එක්කෙනාට කියනකොට එසේ කීම මත අනිත් එක්කෙනා කොයිතරම් වෙහෙසකටපත් වෙයිද අනිත් එක්කෙනාට ඒක කොයිතරම් රුස්සනවද නැද්ද කියන එක හිතලා බලන එක හරි වටිනවා. දැන් ස්වාමි භාර්යාවන් කියන අය නිතරම ගෙදර හැමදාම ඉන්න අයනේ. එතකොට ඒ ඉන්න අයට අනික් එක්කෙනාට ප්‍රිය ආකාරයෙන් ඇත්ත දෙයක් වුණත් අවශ්‍ය දෙයක් වුණත් හොඳ දෙයක් වුණත් ඒක අනිත් එක්කෙනාට සමහර විට වෙහෙසකාරී නම් ඒක ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම යම් කිසි කෙනෙකුට බඩගිනි නැහැ. අසනීප ගතියක් හෝ බඩේ අමාරුවක් හෝ මොකක් හෝ එකක් නිසා බඩගින්නක් නැහැ. නමුත් කන්න කියලා බල කරනවා. කන්නකො මොකද වෙලා තියෙන්නේ මේ කන්න ඔහොම කියලා නැවත හතර පස්සට කියනවා අරයට තරහ යනවා. ඉතින් කන එක හොඳක් නේ. කන එක කන්න ඕනනේ. ජීවත් වෙන්න කන්න ඕනනේ. අපි නොකා ඉන්නේ නැහැනේ කවදාවත්. ඒ වුණාට ඒ වෙලාවේ බඩගිනි නැත්නම් එහෙම නැත්නම් කෑම අරුචියක් නම් බඩේ අමාරුවක් නම් වෙන අපහසුයක් නම් ඒ වෙලාවේ කන්න බැරි නම් මේකට අපි බල කරන්න ගියොත් කීප වතාවක් කන්න කියලා මේ කෑම කොයිතරම් හොඳ වුණත් කොයිතරම් රසවත් වුණත් කොයිතරම් අත්‍යවශ්‍ය වුණත් ඒක වදයක් වෙනවා අමිහිරි අපහසු දෙයක් බවට පත් වෙනවා. ඒතර මෙහෙම හරියට අපේ නිවෙස්වලම සිද්ධ වෙනවා. මොකද අපි බෞද්ධලිකම දන්නවා මේක සමහර විට අපේ නිවෙස්වල මේ වචන භාවිතය හා sannivedanaය සමහර වෙලාවට එච්චරම මිහිරි නෑ. එකිනෙකා නුරුස්නා ස්වරූපයෙන් කියා ගන්න අවස්ථා තියෙනවා. දැන් සමහර කෙනෙකුටගේ බොහෝම ආදායම් තියෙනවා, වත්කම තියෙනවා. නිවස ලස්සනට හදලා තියෙනවා, බොහොම ලක්ෂ කෝටි ගණන් වටිනා විදිහට නිවස හදලා තියෙනවා. යාන වාහන මිදුලේ නවත්තලා තියෙනවා හොඳට අවශ්‍ය ගමනක් යන්න. අඳුම් පැළඳුම් ආභරණ අනිකුත් දේවල් පහසුකම් ගෘහ භාණ්ඩ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම මැද්දට වෙලා අප්‍රිය වූ අමනාප වූ වචන කියා ඉන්නවා හැබැයි. එහෙම දේවල් අපේ සිද්ධ වෙනවා. එතකොට අර ඔක්කොමත් ලස්සන කරගෙන තියෙනවා. හරිම වටිනා දේවල් පුදුම වටිනා සහගත දේවල් අර නිවස තුල තියෙනවා. හැබැයි වචන විතරක් ලස්සන නෑ. ඔක්කොම ලස්සන වටිනාම දේවල් ගෙනත් තියාගෙන ලස්සන නැති වචන භාවිතා කරමින් ඉන්න අවස්ථාවන් තියෙනවා. ඒක අපි බොහෝ අවස්ථාවලදී අත්දැකලා තියෙනවා. අපි ඕන කෙනෙකුට සිද්ධ වෙන දෙයක් ඒක. ඒ නිසා අපි මේ පිළිබඳව කන්සර්න් වෙන්න ඕනේ. සලකා බලන්න ඕනේ, හිතා ගන්න ඕනේ. මේ ඔක්කොම වටිනාකම් ටික ලස්සන දේවල් ටික ඔක්කොම ළඟ තියාගෙන ඒ මැද්දේ අප්‍රසන්න දේවල් අපි කතා කරන්න කියන්නේ ඇයි කියන එක. දැන් සමහර විට අප්‍රසන්න දෙයක් වුණත් අපිට කියන්න වෙන අවස්ථා දැන් තියෙනවා කියවනේ බුදුරජාණන් වහන්සේ අතන. හැබැයි එතෙන්දී අපි ඒක කල් දන්නවා. කල් බලනවා. ඒ කියන්නේ මේක කියන්න ඕන වෙලාව මොකද්ද කියලා බලනවා.
දැන් සමහර විට අපිට ඉතාම හොඳ වෙලාවක් තමයි යමක් කියන්න කෑම කාලා බඩ පිරලා තියෙන වෙලාව. විශේෂයෙන් තව කෙනෙක් බඩගිනින්න ඉන්න වෙලාවක වැඩි උපදෙස් දෙන්න යන නම් හොඳම නැහැ. කුසගින්න ඉන්නකොට අපිට ඉක්මනින්ම කේන්ති යන්න බලනවා. ඒ නිසා බඩගිනි වෙලා ඉන්න වෙලාවක වැඩි එක උපදෙස් දෙන්න කියා දෙන්න යන එක නම් එච්චරම හොඳ නැහැ. අනිත් එක්කෙනාට තරහ යනවාමයි. ඒ වගේම වෙහෙස වෙලා ඉන්න වෙලාවක. ගමනක් ගිහිල්ලා ආපු වෙලාවක. මෙහෙම එයා ඉන්න මූඩ් එක බලන්න ඕනේ. මේ මූඩ් එක බැලීම කියන එක දහමේ හුඟක් තියෙන එකක් නේ. හුඟක් හොඳ උදාහරණ තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට යමක් කියනකොට එයා ඉන්න මූඩ් එක බලන්න ඕනේ. ඒ වගේම මේ කියන මෝඩ් එක අපි තීරණය කරන්නත් ඕනේ. මූඩ් එකයි මෝඩ් එකයි කියන එක දෙකම හරි වැදගත් ඒවා. ඒතර ඒ නිසා එයා ගමනක් ගිහිල්ලා ඒවා හරියට සාර්ථක වුණේ නැතුව වැරදිලා ආපහු වෙහෙස වෙලා දීර්ඝ ගමනක් ගිහිල්ලා ඇවිල්ලාද ඉන්නේ. එහෙම නැත්නම් බඩගින්නේද ඉන්නේ. හුඟාක එක වැඩ කරලා හරියට වෙහෙසටපත් වෙලාද ඉන්නේ. කියන මේ දේවල් අපි බලන්න ඕනේ අනිත් එක්කෙනාට අපි යමක් කියනකොට. මේ වෙලාවේ ඒක කියන්න යන එක එයාට හොඳයිද නැද්ද? ඒ නිසා ඒකයි මම සඳහන් කළේ මේ බඩ පිරලා හොඳට නාලා කෑම කාලා ඔය ටිකක් විවේකීව ඉන්න වෙලාවක ටිකක් යමක් කිව්වා කියලා එහෙම එකපාරට තරහ යන්නේ එහෙම නැහැ. ටිකක් ඒක සලකා බලනවා ඒක ඇත්තද නැද්ද කියලා ටිකක් හිතලා බලනවා සමහර විට. එතන මේ විදිහට යම් තැන් අපි දැනගන්න ඕන යමක් කතා කරන්න තියෙන දේවල්. සමහර විට ස්වාමි භාර්යාවන් හැටියට යම් දේවල් නින්දට යන්න ගිහිල්ලා කතා කරන එක සමහර විට සුදුසුයි. දවසේ වැඩ ටික ඉවර වෙලා ඔක්කොම වැඩ අවසන් වෙලා විවේකීව අඳට යන වෙලාවේ සමහර විට යම් ප්‍රශ්නයක් ගැන ටිකක් කතා කරාට එච්චර ගැටලුවක් නැහැ. මොකද දවසේ ඔක්කොම වැඩ ටික ඉවර වෙලා දැන් කෑම කාලා ඔක්කොම වැඩ ඉවර කරලා නිදා ගන්න විතරයි තියෙන්නේ. ඒ වෙලාවේ ටිකක් කතා කරන්න පුළුවන් සමහර විට තරහ යන ගතිය එහෙම අඩුයි ඒ වෙලාවේ. ඒතර ඔහොම දවසේ යම් වෙලාවල් තියෙනවා අපිට යම් දේවල් කියන්න කතා කරන්න. ඒක අනික් කාරණේ මේ ප්‍රශ්නේ ස්වභාවයත් අපි බලන්න ඕනේ. මේ ප්‍රශ්නේ ටිකක් උග්‍ර ප්‍රශ්නයක්ද? ගැටලුකාරී ප්‍රශ්නයක්ද? අනිත් එක්කෙනා ටිකක් ඇවිස්සෙන ප්‍රශ්නයක්ද? එයාට කේන්ති යන ප්‍රශ්නයක්ද? එයා ඒ වගේ ප්‍රශ්න අහනකොට එයාට කේන්ති යනවද? මීට කලින් අත්දැකීම් අපි හඳුනා ගන්න ඕනේ. එතන මෙහෙම අපි බලන්න ඕනේ මේ අනිත් එක්කෙනාට. දැන් එයා මගේ වෙන්න පුළුවන්. දැන් ස්වාමියාට භාර්යාව එයාගේ භාර්යාව, එයාගේ ස්වාමියා, එයාගේ දරුවෝ, මගේ සහෝදර සහෝදරියෝ. එහෙම වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ කාගේ වුණත්, මගේ වුණත්, කාගේ වුණත් අපි අනිත් එක්කෙනාගේ ටෙම්පරමන්ට් එක, එයාගේ මානසික තත්ත්වය අපි හඳුනා ගන්න ඕනේ. ඒක කියන්න ඒ වෙලාවේ හොඳ ඒකනේ අර කල් දන්නවා කියලා කියන්නේ. ඒක හරිද, සත්‍යද, ඇත්තද, හොඳද ඔක්කොම හරි. නමුත් ඒක කියන්න ඕනේ කොයි වෙලාවේද කියන එක අපි සලකා ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම විටම මේක කිව යුත්තේ කොයි වෙලාවේද, කොයි විදිහටද, කොයි ආකාරයෙන්ද වටෙන් ගිහිල්ලා ඒකට එනවද නැත්නම් එකපාරටම ප්‍රශ්න ඉදිරිපත් කරනවද? ඔය විදිහට අපි සලකා ගන්න ඕන මේක කොයි විදිහටද මේක ඉදිරිපත් කරන්නේ කියන්නේ. එහෙම නැත්නම් සමහරට එකපාරට අපරාධය අපි තේරුමක් නැතුව නිකන් නුරුස්නා ස්වභාවයන්, ගැටලුකාරී ස්වභාවයන්, වෙහෙසකර ස්වභාවයන් අත්දකින්න සිද්ධ වෙනවා. ගෙදරක බොහෝ විට මෙහෙම දේවල් අත්දකින්න සිද්ධ වෙනවා. තමන් ප්‍රධානියෙක් වුණත් ආයතනයක වුණත් දැන් ප්‍රධානියෙකුට තමන්ගේ සබෝඩිනේට් කෙනෙකුට කියන්න පුළුවන් යම් දේවල්. එම වුණාට තමන්ගේ ප්‍රධානියා පිළිබඳව කිසියම් නුරුස්නා බවක්, අකමැත්තක් දිගු කාලින වශයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ විදිහේ දේවල් තමන් ප්‍රධානියා වුණාට, ලොක්කා වුණාට අපි තමන්ට වඩා අඩු මට්ටමේ ඉන්න කෙනෙකුට නැත් ඒක කියද්දි මොම පරිස්සම් වෙන්න ඕනේ. කොයි ප්‍රමාණයටද, කොයි විදිහටද එයාට ඒක කියන්නේ, එයාගේ හිත නොරිදෙන විදිහට, එයා වෙහෙසටපත් නොවන විදිහට ඒක කියන්න ඕන කියන එක අපි සිහිපත් කර ගන්න ඕනේ. ඒ වගේම පහළ මට්ටමේ ඉන්න කෙනෙක් තමන්ගේ ප්‍රධානියට යමක් කියනකොටත් පරිස්සම් වෙන්න ඕන. මොකද එයා තමන්ගේ බොස්, තමන්ගේ ප්‍රධානියා. එයා සමහර විට කැමති නෑ මං කියන දේවල් අහන්න.
නමුත් මං කියන දේ අහන්න පුළුවන් වෙන විදිහට කැමති වෙන විදිහට සුදුසු අවස්ථාව බලලා ඒක කියන්න අපි පරිස්සම් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මට උපදෙස් දෙන්න එනවා කියලා ඒගොල්ලෝ නිකම් බොරුවට කේන්ති ගන්නත් පුළුවන්. ඒතර මෙහෙම නිවසතල වුණත් ආයතනයක වුණත් වෙනත් කවුරු සමග වුණත් හිත මිත්‍රයෙක් සමග වුණත් කොයි විදිහටද කතා කරන්නේ කොයි අවස්ථාවේදී කතා කරන්නේ කොයි ප්‍රමාණයටද කතා කරන්නේ මොන ස්වරයෙන්ද කතා කරන්නේ මොන විදිහටද කතා කරන්නේ කියන එක හරි වැදගත් කාරණයක් අපි සියලු දෙනාගේම සුහද පැවැත්ම සඳහා. හොඳයි. අපේ රාජකුමාර සූත්‍රයේ අවසන් වෙනවා. දැන් ඔබට අවස්ථාව යම් අදහස් සහ කරුණු ඔබේ අත්දැකීම් මොනවා හෝ ඉදිරිපත් කරන්න. මුකුත්ම කියන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ මං hina යන්න එකක් කියන්න. හොඳයි. කෑම කාලේ වෙලා හොඳට ඉන්නකොට කිව්වොත් අයියෝ මං කෑම කාලේ මේ හොඳින් ඉන්නකොට ඔය මේ ප්‍රශ්නේ ඒකේ තියෙන සතුටක් ඇති කළා කියලා. නිදා ගන්න ගියාම කියන්නේ මං හොඳ නිදා ගන්න කියලා වුණා මට ප්‍රශ්නයක් දුන්න මට නිින්ද යන්නෙත් නැහැ කියලා. මට hina යන සෝන කොයි වෙලාවක කියන්නද කියන එක තේරෙන්නේ නැහැ ඒවත් කියන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ වෙලාවලදී අර ඇග්‍රෙසිව් වෙන එක ආක්‍රමණශීලී වෙන එක අඩු වෙනවා. ඒ වෙලාවට වෙන්නේ නැහැ. මොකද අපි බඩගින්න එහෙම ඉන්න වෙලාවක අපි පොඩි ප්‍රශ්නකින් පවා ඇවිස්සෙනවනේ කේන්ති යනවනේ පොඩි දෙයකට පවා. බඩ පිල්ල ඉන්නකොට එච්චර වෙන්නේ නැහැ ඒක. ඔබතුමී කිව්ව එක හරි. එහෙමත් කියන්නත් පුළුවන්. මට ඒක මතක් කරලා hina ගියා. ඔව් කියනකොට එහෙම කියන්නත් පුළුවන්. කියන්න පුරන්නේ ස්වාමීන් වහන්සේ. ඔය විදිහට කිව්වත් ඉතින් අනිත් පැත්තට එන අවස්ථාවක් තියෙනවා. ඒකයි සම්සරයි ස්වාමීන් වහන්සේ මම ඒක කිව්වට. දැන් බුදුරජාණන් වහන්සේ අර මිත භාෂයෙන් බොහෝම මිහිරි විදිහට කතා කරන කෙනෙක්. උන්වහන්සේගේ තියෙන දේශනාවේ බොහෝ ලක්ෂණ එහෙම තියෙනවා. ඉතින් එහෙම කොහොමටත් අපි යම් කියන දේවල් කොයි විදිහටද භාවිතා කරන්න කියන එක කොහොමවත් හරි වැදගත්. මොකද යමක් ප්‍රියමනාප කෙනෙක් වීම කියන එක හරි වැදගත්නේ. එහේ ස්වාමීන් වහන්සේ ඒක මුගක් කල්පනා කරලා ඉතින් කොයි වෙලාවෙ කියන්න වෙන එක. අනික් කාරණේ දැන් අපි කාට වුණත් අපි ප්‍රශ්න කතා කරන්න එපා. කොහොමද ප්‍රශ්න කතා කරන්න වෙනවනේ අපිට. හැම ප්‍රශ්නයක්ම හරීම මිහිරි හරීම ලස්සන දේවල්ම නෙවෙයිනේ. යම් ගැටලු ප්‍රශ්න ගැන අපි ඕන කෙනෙකුට කතා කරන්න වෙනවා. ඒ නිසා ඒව කතා නොකර ඉන්න බෑනේ. ඒක ප්‍රශ්නේ හොඳ නෑ ගැඹුරුයි නරකයි. හිත නරක වෙන ප්‍රශ්න කියලා අපිට කතා නොකර ඉන්නත් බෑනේ කතා කරන්න වෙනවානේ. එතකොට අපි දැනගන්න ඕනේ කොයි විදිහටද කොහොමද මේක හැන්ඩල් කරන්න කියන එක හොඳ පරිස්සමින් කල්පනාවෙන් හසුරුවා ගන්න අපිට සිද්ධ වෙනවා. තව විනාඩි කිහිපයක් තියෙනවා අපිට මොනවා හරි කියනවාද?
ස්වාමීන් වහන්සේ මේ තුන්වෙනි එක ඇත්ත දෙයක් වෙච්ච දෙයක්. ඒ වගේම ඒක ප්‍රයෝජනයි. නමුත් එයාට වැඩ ප්‍රිය නැහැ. නමුත් එය අවශ්‍ය වෙලාවට ඒ කියනවා. ඒ ඒකට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අපි කියමුකෝ ඒක ඇත්ත ඒක සිදුවෙච්ච දෙයක් හෝ සකාරණව කියන කරුණු සහිත දෙයක් ඇත්ත දෙයක් ඒක අර්ථාන්විතයි. නමුත් ආහන්න ප්‍රිය නෑ, එච්චර මිහිරි නෑ කාරණේ සම්බන්ධයෙන්. එතකොට එතෙන්දී ඒක තමයි අපි දැන් මේ කතා කළෙත් ඒකනේ අපි අවසානයේදී. ඒක ඇත්ත මේ හේතු සාගත සකාරණ දෙයක් භූතයි. ඇති වෙච්ච දෙයක් වෙච්ච දෙයක් හෝ වෙන සත්‍ය දෙයක්. එතකොට ඒක අර්ථාන්විතයි. ඒ කියන්නේ ඒක ඉෂ්ඨකාමී. ඒක කියන්න ඕනේ, කතා කරන්න ඕනේ, ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ එකක් ඒක. හැබැයි එච්චර ප්‍රිය නෑ මේ ප්‍රශ්නේ කතා කරන එක එච්චර මිහිරි නෑ. එතකොට එහෙම වුණාම අපි ඒකට කල් දන්නවා කියන එකේ තේරුම අර කතා කරපු එක තමයි. අපි එයාට ඒක කියාගන්න සුදුසු වෙලාව කොයි වෙලාවෙ කිව්වොත් එයා ආවේගශීලී වෙයිද නැද්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් කාලයක් තිස්සේ දැන් ගෙදරක ඉන්න සමාජිකයෝ අපි දිගු කාලයක් දැන් අවුරුදු ගණනාවක් ඇසුරු කරලානේ තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මෙයාට තරහ යන්නේ කොයි වෙලාවටද. එහෙම නැත්නම් කොයි වගේ අවස්ථාවකදී මෙයා ඇග්‍රෙසිව් වෙන්නේ කියන එක අපේ අත්දැකීමෙන්ම දන්නවා. එතකොට ඒ නිසා අපිට පුළුවන් එයා කොයි වෙලාවටද ටිකක් රිලැක්ස් එකේ පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්නේ කොයි වෙලාවටද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. දිගු කාලින අත්දැකීමෙන් අපි දන්නවා. ඒ නිසා ඒ වෙලාව බලලා එයාට අපිට පුළුවන් කියන්න මේ ඒ අදාළ කාරණේ එච්චර ප්‍රියමනාප නැති දෙයක්. නමුත් කතා කරන්න ඕනේ ප්‍රශ්නයක්. නමුත් අපි එතකොට වෙලාව හඳුනා ගන්න ඕනේ මේක මෙන්න මේ වෙලාවේ නම් කියාගත්තොත් හරි කියලා. එහෙම නැතු දැන් අපිට වෙන්නේ මේකනේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගැටලුවක් ඇති වෙච්ච වෙලාවේ තමයි අර මට කියන්න ඕන වෙච්ච ඔක්කොම ටික ඇදලා දාන්නේ. ඕක තමයි සාමාන්‍ය run of the mill පුදුන් අයගේ තියෙන ස්වභාවය ඕකයි. අපිට කියන්න ඕන වෙලා හිතපු ඔක්කොම ටික හිතේ ගොනු වෙලා තිබිච්ච ඔක්කොම ටික මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ආරවුලක් ඇති වෙච්ච වෙලාවට තමයි අර ඔක්කොම ටික කියලා දාන්නේ. හිතලා බලන්න, කල්පනා කරලා බලන්න අපි ඕනම කෙනෙකුට ඔහොම නෙවෙයිද වෙන්නේ කියලා. අපි කොයිතරම් මේ සූත්‍ර ඇහුවත්, බණ කිව්වත්, බණ ඇහුවත්, මොනවා කතා කළත් අපි හැම කෙනෙකුටම වාගේ සිද්ධ වෙන දෙයක් තමයි අපිට එයත් එක්ක කතා කරන්න ඕන වෙලා තිබිච්ච ප්‍රශ්න යම් අවස්ථාවලදී අවස්ථා කීපයකදී මට තේරිච්ච යම් දේවල් කීපයක් තියෙනවා කියන මට කියලා මම කියන්නේ අපි හැම දෙනාටම මොන හරි ඒකේ අවස්ථාවලදී එක වෙච්ච සිදුවීම් කීපයක්ම තියෙනවා. දැන් එයත් එක්ක කතා කරන්න මං හිතාන හිටපු ඒවා කරුණු 4ක් කියමුකෝ. මේ 4 තාම මං කතා කරේ නැහැ. එයත් එක්ක සුහද වෙලාවක අර වගේ ඇවිස්සෙන්නේ නැති වෙලාවක කතා කළේ නැහැ. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා ගැටලුවක් විසුණා කියලා ඔන්න ඒ වෙලාවේ අර 4ම කියලා දානවා මෙයාට. දැන් ඔයා අර දවසෙත් ඔහොම කළා මෙහෙම කළා අවල් දවසෙත් මෙහෙම කළා මෙහෙමයි කළේ ඔයාට තේරෙන්නේ නැහැ මගේ තියෙන අමාරුව ඔහොම කියලා අර ටික ඔක්කොම කියලා දානවා. අර කියන්න ඕන වෙච්ච 4ම දැන් කියන්නේ මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ. ඉතින් ඒක කල් දැනීමක් නෙමෙයිනේ ඒක. දැන් මං කිව්වනේ කලින් අර කෑම කාලා ඉන්න වෙලාවක නිදා ගන්න ගිය වෙලාවක එහෙම නැත්නම් බොහොම විවේක පහසුව ඉන්න වෙලාවක ඒ වගේ වෙලාවකයි මේ ප්‍රශ්නේ අරගෙන දැන් ඔයාලට මම කාලෙක ඉඳන් කියන්න හිටියේ මේක තාම කියා ගන්න බැරිුණා කියනවද නැද්ද කියලා මං හිතත් හිටියේ. ඔහොම කියලා නිකන් තෙපර බාලා ඔහොම එහෙම කියන්න ඕන එකක් නෙමෙයි ඒක. අපි දැන් ඒක කියන්නේ අර මොකක් හරි ප්‍රශ්නයකට දැන් ආවේගශීලී වෙච්ච වෙලාවක තමයි අර ටික කියලා දාන්නේ. ඕක තමයි අපිට වෙන්නේ. අපි වැඩි දෙනෙකුට වෙන්නේ ඔන්න ඕක. ඒ නිසා වෙන්නේ අර සුහද බව, අර ආවේදනික බව, ලෙන්ගතු බව, ආදරණීය බව වෙනුවට නිකම් මේ කුරල් කා ගන්නා ගතියක්, රණ්ඩු සරුවල් ඇති කර ගන්නා ගතියක්,
වෙහෙසකාරී ගතියක් ඇති වෙන ස්වභාවයන් ඇති වෙනවා. මම කියන්නේ හැම දිනාටම එහෙම වෙනවා කියන එක නෙමෙයි. මේ දැන් මෙතන ඉන්න අය කාටවත් එහෙම නොවෙන්න පුළුවන් සමහර විට. හුඟක් අයට එහෙම වෙනවා කියන එක මම කියන්නේ. අපේ අය නම් දැන් හුඟක් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා සූත්‍ර මහා ගොඩක් දැන් අහලා 200ක් සූත්‍ර කියවලා එහෙම දැන් හොඳට ඉඳලා හොඳට කල්පනාවෙන් පරිස්සමින් කතා කරන්නේ නරක වචන සරට කතා කරන්නේ නැහැ දැන් අපේ කට්ටිය. නමුත් අනික් අවස්ථාවකදී මට ඒක වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මේක මේ පරිස්සම් වෙන්න ඕන එකක්. අපිට එහෙම හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. ඒකයි මම කියන්නේ දැන් එහෙම කොච්චර දැනගෙන හිටිය සමහර ස්වාමීන් වහන්සේ ඒක අමතක වෙලා. ඔව් ඒක තමයි. මේක මම කිය මම මාත් හොඳටම දන්නවා. ඒ හොඳට ඉගෙන ගත්ත අය මේ ඉගෙන ගත්ත අය නොයෙක් උපාධි පාස් කරපු අය ආචාර්යවරු මහාචාර්යවරු බොහොම ඉගත් අය ස්වාමීන් වහන්සේලාත් එහෙමයි අනිකුත් පැවිදි අයත් එහෙමයි බොහොම පඬිතුත් එහෙම ඔක්කොම ආශ්‍රය කරලා තියෙනවානේ. ඔය ඕන කෙනෙක් එහෙම තමයි හැබැයි හුඟක් වෙලාවට කියන්න ඕන දේ කියලා දානවා ආයි නෑ අනික එක්කෙනාට මොකක් වෙලා ගියත් කවන්නේ ඔක්කොම කරලා බින්දලා ගියත් කවන්නේ කියලා දාන සමහර අය. ඒ කියලා ඉවරලත් කියනවා මේ මට එහෙමනේ මට මං කියන දේ මං කියලා දැම්මා. මට මේ බලන්න දෙයක් නෑ මගේ හැටි එහෙමයි. දැන් ඔබ ලොකුකමට එහෙමත් කියනවා පස්සේ. මට කියන්න ඕන එක මම මූණටම කියනවා. කියලා ඔහම අර ඒක දැන් ඒ කියපු එක දැන් මෙච්චර සැර වැඩි හොඳ නෑ. ඊට පස්සේ ඒක ලොකුකමටත් එක කියනවා මගේ මට විතර આવුත් මං කියලා දාන ඕන එකක්. කොයි ලොක්කට උනත් කවන්නේ නැහැ කියලා. නමුත් ඒක ක්‍රමේ නෙමෙයි ඒක. ඇයි අපි මා වටා ඉන්න අයත් හැමදෙනාම සුවයෙන් පහසුවෙන් විවේකයෙන් සැහැල්ලුවෙන් තියන්නනේ අපි මේ හදන්නේ ඔක්කොම කරන්නේ. අපි ගෘහ භාණ්ඩ ලස්සනට ඒවා ගෙනත් තියාගන්නේ. ගෙවල් දොරවල් ලස්සනට අලංකාරව මනමින් තියාගන්නේ. ගෙවත්ත හදන්නේ වටිනා දේවල් ඔක්කොම ගෙනත් තියාගන්නේ. ඔක්කොම හරි ලස්සනට මිහිරි විදිහට ඉන්නනේ. ඒ ඔක්කොම මිහිරි විදිහට හදාගෙන ඇයි අමිහිරි විදිහට දේවල් කරගන්නේ අපි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒක ඕනෑම සිටු මන්දිරයක ඕනෑම වැදගත් තැනක මේ පන්සලක පල්ලියක පූජනීය ස්ථානයක වුණත් ඕක වෙනවා. මොන උගත් වුණත් මොන පඬිතේ වුණත් ඕක කරගන්නව වෙනවා. ඒ නිසා මේ පාඩම හරිම වැදගත් අපි සියලු දෙනාටම. කෙනෙකුට කියන්න පුළුවන් මට නම් එහෙම වෙන්නේ නැහැ මං අපේ නම් කවදාවත් අපි එහෙම සැට කියාගන්නේ නැහැ බොහොම ආදරෙන් කියලා කියන්න පුළුවන් හරි හොඳයි ඒක වටිනවා ඒක හරි අගය කරනවා. නමුත් හරි අමාරුයි. ඒක හුඟක් බොහෝ දෙනාට ඒක වෙහෙසකාරී අත්දැකීමක් බවට පත් වෙනවා ඒක. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අපේ ස්වාමීන් වහන්සේ මට නම් හිතුනේ ඇත්තට මීට අවුරුදු 30 40කට ඉස්සෙල්ලා මේ බණ තේරුම් ගත්තට හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ආයතනයක් හරි රටක් ගැන එතකොට ඒ කියන්න තියෙන දේ සමහරක් වෙලාවට ඒ ආයතනයේ හෝ රටේ කියන්න පුළුවන් කාලේ සමහරක් වෙලාවට ආයතනයක නම් අපි වැඩ කරන කාලේ ඒ ආයතනයේ වැඩ කරන කාලය එහෙම නැත්නම් රටක නම් සමහරට ජීවත් වෙන කාලය සමහර විට එන්න බැරි වෙන්න පුළුවන් ඒක කියන්න සුදුසු තත්ත්වය. එතෙන්දී පුද්ගලයෙක් හැටියට අපි කරන්න ඕන ඒ තත්ත්වෙට ගැළපෙන තැනට ආයතනය දෙන්න උදව් කරන එකද එහෙම නැත්නම් රටක් හැටියට ඒක ගලෙන්න උදව් කරන එකද තව කවුරු හරි එක්කෙනෙක් පසු කාලෙක ඒක කියයි කියන එහෙමද අපි හිතන්න ඕන. ඒක නෑ මේකයි අපිට අර අගිකන්දෝපම සූත්‍රයේම මේකට උදාහරණයක් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දන්නේ නැතුව නෙමෙයිනේ මේක මේ නිසා මෙච්චර භික්ෂුන් වහන්සේලාට මෙච්චර රිදෙයි කියලා දන්නේ නැතුවම නෙමෙයිනේ බුදු කෙනෙක් කියලා කියන්නේ මේ සාමාන්‍ය අපි වගේ කෙනෙක් නෙමෙයිනේ. ඒතර උන්වහන්සේ මෙච්චර මේ වෙහෙසකට මේ හාමුදුරුවෝපත් වෙයි කියලා දැනගෙන වුණත් උන්වහන්සේ ඒ වෙලාවේ ඒක දේශනා කළා. ඒතර ඒක කියන්න ඕනේ. වරක් මේ ජේතවනාරාමේ මට මතක හැටියට ජේතවනාරාමේ දානශාලාවේ භික්ෂුන් වහන්සේලා බොහොම මේ දාන වන්දන ලෑස්ති වෙලා බොහොම සද්ද බද්ද ටික. දෙවනාන්සේ ආනන්දරගේ අහනවා මේ මොකද මේ දීවර මාළු දලක් ඇදගෙනද මේ කට්ටිය කෑ ගහන්නේ කියලා.
එතකොට මේ නිශ්ශබ්දතාවයේ බොහොම අගය කරන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා බොහොම කාලගෝට්ටියක් කරනවා සද්ද වද්ද කරලා කෑ ගහනකොට කරනකොට උන්වහන්සේ බොහොම සැරට ඒක මේ දක්වනවා. ඒ වගේ වෙලාවෙදී උන්වහන්සේ ඒක තදින් කියනවා. ඉතින් ඒ නිසා එහෙම දැන් බුදුරජාණන් භික්ෂුන් වහන්සේලාට යම් වැරදි කළාම මේ හිස් මිනිස් මෝග පුරුෂය උන්වහන්සේ භාවිතා කළ මේ සර වචනයක් තමයි මෝග පුරුෂ කියන එක. එතකොට මේ මෝග පුරුෂ වාදයෙන් උන්වහන්සේ මේ දොස් දක්වලා තියෙනවා. එතකොට එහෙම හුඟක් වෙලාවට යම් සර වචන භාවිතා කරලා තියෙනවා. මොකද ඒක කියන්න ඕන වෙච්ච වෙලාවට ඒක අදාළ තැනදී කියන්නත් ඕනේ. ඒත් මේ අතිසාරේ හැදුනත් මේ මහානකම දාලා ගියත් කරන්න දෙයක් නැහැ. කියන්න ඕන එක කියන්න වෙන අවස්ථා තියෙන හින්දානේ අග්ගිකන්තම සූත්‍රයේ දේශනා කළේ. ඒ භික්ෂුන් වහන්සේලාට යම් අවස්ථාවලදී එම සරට දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒකෙදි යම් තුවාල අර කිව්වනේ දැන් ඇඟේ අර ළමයාගේ ගුරුහිර වෙච්ච එක මේ ලේ ගලද්දී ආපහු ගලවලා ගන්නවා වගේ. ඉතින් ඒක ගන්න වෙනවා. ඒක ගන්න ඕන නම්. ඒ නිසා යම් අවස්ථාවලදී යමක් මේ පීඩාකාරී වුණත් රිදුනත් එතෙන්දී ඒක මේ කරන්න වෙනවා. ඒක නිසා ඉතින් අපි උඟාකම කල්ලාරින්න හොඳ නැහැ. එතකොට ඉතින් මේ ඔක්කොම වෙලා ඉවරයිනේ හානිය සිද්ධ වෙලා ඉවරයිනේ. ඒ නිසා පරිස්සම් අපිට කියන්න ඕන නම් ඒක කියලා හදලා කියන්න ඕන දේ කියන්න ඕනේ. දැන් ඔය ස්මයින්ද හඳුරෝ බොහොම සර වචන වලින් ඒ කාලේ කතා කළේ මේ සිංහලයන්ට මේ සිදුවෙන හානිය ගැන ධර්මපාලතුමා බොහොම සර වචන භාවිතා කළානේ. ඉතින් ඒ නිසා ඒ කියපුව ඇත්තනේ. ඉතින් ඒ නිසා එහෙම යම් අවස්ථාවලදී ඒ සර විදිහටත් කියන්න වෙනවා. හැම විටම මේ අනික් එක්කෙනාගේ හිත රිදෙයිද කියලා බලබලාමත් බෑ. වැරද්දක් සිද්ධ වෙනවා නම් හරි ගස්සන්න ඕන නම් සුදුසු තැනදී හරි ගස්සන්න ඕන. නැත්නම් වෙන හානිය වැඩිනේ. ඒක හානියේ බරපතලකම අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි අවසන් කරමු නේද අද? එහෙනම් අදත් අපි මේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරපු සූත්‍රය අසුරු කරගෙන අබේරාජ කුමාර සූත්‍රය අපි සාකච්ඡා කළේ. ඒ ශ්‍රවණය කිරීමෙන් ධර්මය හඳුනා ගැනීමෙන් අපේ ජීවිත නිවැරදි කර ගනිමින් අපි යන ගමන සාර්ථක සාන්ත සුවදායි සැනසුණු ජීවිතයක් බවට පත් කරගන්න අපි මේ උත්සාහ කරන්නේ. ඒ සඳහා සහභාගී වූ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් සියලු දෙවි දේවතාවුන්ටත් මේ පින් අයිති වේවා. ඔබටත් ඔබේ පවුල්වල සමාජිකාවන් සියලු දෙනාටත් සියලු යහපත සිත සාන්තිය ආරක්ෂාව රැකවරණය සැලසේවා. අපි සියලු දෙනාටම උතුම් වූ නිර්වාණයෙන් නිවීම සඳහා මේ පුණ්‍ය ශක්තියින් කුසලමය ශක්තියින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා